පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරේ මුදලකින් 3න් 2ක් රුපියල් 600 නම් එම මුදල කීයද? ඇත්තටම 3න් 2ක් 600 නම් 3න් 1ක් කියන්නේ 300යි. ඒ කියන්නේ මුළු මුදල 900යි. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක අරය දෙගුණ කළ විට එහි චාපදිග කී ගුණයකින් වැඩි වේද? ඇත්තටම චාපදිග වැඩි වෙන්නේ දෙගුණයකින්. සූත්‍රයට අපි ආදේශ කරලා බැලුවාම r උනට 2r දැම්මහම චාපදිග දෙගුණයකින් වැඩි වෙනවා. ඊළඟ සාධක සොයන්න. එතකොට මෙන්න මේ වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා සාධක සොයන්න. අපි දන්නවා වර්ගජ ප්‍රකාශනයක සාධක සොයනකොට මේ x වර්ගයේ සංගුණකයට ඉස්සරහින් ඉලක්කමක් තිබුණොත් අපි කරන්නේ මේ ඉලක්කම සහ මේ නියත පදේ ගුණ කරනවා. එතකොට 12යි 6 දෙකෙන් ගුණ කරාම 12යි. ඊට පස්සේ අපි 12යි සාධක බලනවා. 12යි සාධක මොනවද? 4 වරක් 3 ගන්න පුළුවන් අපිට. එතකොට මේ 4 වරක් 3 භාවිතා කරලා මේ මැද පදේ ලියා ගන්න ඕන. ඊට පස්සේ මැද පදේ ලියා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක සාධක වලට වෙන් කරගන්න. එහෙමනම් 2x වර්ගය මේ 4 සහ 3න් ඍණ 7 හදා ගන්න පුළුවන්. ඍණ 4 සහ ඍණ 3 ගත්තාම. එතකොට ඍණ 4 ඍණ 3යි ගුණ කරාමත් ධන 12 හැදෙනවා. ඍණ සහ ඍණ ගුණ වුණාම ධන නිසා ඒකත් හරි. එතකොට මෙතන අපි ඍණ 4ix ඍණ 3ix ධන 6 කියලා ලියා ගන්න. ඊට පස්සේ මේ පළවෙනි පද දෙකෙන් අපිට පුළුවන් 2x පොදු නිසා ඉවතට ගන්න. එතකොට මෙතන ඉතුරු වෙනවා x ඍණ 4x 2x වලින් බෙදුනහම 2යි. ඊළඟට මේ ඊළඟට තියෙන පද දෙකෙන් අපිට පේනවා ඍණ 3 පොදුයි. එහෙනම් ඍණ 3 ඉවතට ගත්තාම මෙතන ඉතුරු වෙනවා x ඉතුරු වෙනවා සහ ඍණ 2 හැදෙනවා. ඔයාලට දැන් පළවෙනි සාධකේ ආවට පස්සේ දෙවෙනි සාධකයේ x ඍණ 2මයි එන්නේ කියන එක මතක තියාගන්න. එතකොට මෙතන මේ ධන ඍණ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙනම් අපේ සාධක දෙක වෙන්නේ එකක් 2x ඍණ 3 අනිත් එක x ඍණ 2 කියලා සාධක දෙක එනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ පහත දී ඇති මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ ප්‍රශ්නේ පහත දී ඇති ත්‍රිකෝණ අතරින් අංග සම වෙන ත්‍රිකෝණ දෙක තෝරා ලියන්න. එය කුමන අවස්ථාව යටතේ අංග සම වේද? දැන් මෙතන මේ පොඩි ගැටලුවකුත් තියෙනවා. මේ එක පාදයක් මැද ත්‍රිකෝණේ පාදයක් සමානයි කියලා දීලා නැති නිසා දැන් මේ ඇත්තටම බැලුවාම පේනවා ඔයාලට මේ 70 30 කියන කෝණ දෙකට තියෙන ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ 70ට ඉස්සරහින් පාදයට ඉරක් ගහලා තියෙනවා. ඊළඟට දැන් මේ ත්‍රිකෝණේ ගත්තාම 80යි 30යි 80යි 30යිනේ තියෙන්නේ. එතකොට මෙතන 80යි මෙතන 30යි. එතකොට අපි දන්නවා මෙතන කෝණ දෙකේ එකතුව කීයද? 110යි. එතකොට 110 නිසා අපිට අනිත් කෝණේ ලියන්න පුළුවන් 180ක් වෙන මේක 70යි කියලා. එතකොට මේ කෝණේ 70යි. මේ ත්‍රිකෝණේ ගත්තොත් මෙතන ඉස්සරහා කෝණේ 30යි. එහෙනම් මේ ත්‍රිකෝණේ ගත්තොත් මෙතන ඉස්සරහා කෝණේ 80යි. එතකොට මේ ත්‍රිකෝණයේ කෝණ තුන ගත්තාම ওই විදිහට තමයි එන්නේ. 180 දාලා හැදුවාම මේක 70යි මේක 30යි මේක 30යි. එතකොට මේකේ මෙන්න මේ ABC ත්‍රිකෝණයේ BA පාදයේ තමයි අපිට සමානයි කියලා දීලා තියෙන්නේ. එතකොට PQR ත්‍රිකෝණයේත් අපිට පේනවා මේ 80 සහ 30 අතර මේ 80 සහ 30ත් එක්ක තියෙන පාදයේ සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මේ 70ට ඉස්සරහින් තියෙන පාදය තමයි සමානයි කියලා දීලා තියෙන්නේ. ඒතකොට මේකෙත් 70ට ඉස්සරහින් තියෙන පාදය තමයි සමානයි කියලා දීලා තියෙන්නේ. ඒතකොට මේකේ මේ වැරද්දක් නිසා මේ ඉරි කෑල්ල වැදිලා නැහැ කොහේ හරි. නිසා අපිට පැහැදිලිව පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා. මොන අවස්ථාවෙන්ද? කෝණ දෙකක් සහ පාදයක්. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් කෝපා අවස්ථාව යටතේ අංග සමයි කියලා. මේ කෝණ දෙකක් සහ පාදයක්. එතකොට මේක නිවැරදි පිළිතුර වෙන්න ඕන කෝපා අවස්ථාව. එතකොට ත්‍රිකෝණ දෙක වෙන්න ඕන
එකක් ABC අනික PQR. එතකොට මේක ත්‍රිකෝණය කියලා ලියන්න නැත්නම් වචන ලියන්න පුළුවන් ත්‍රිකෝණය කියලා. එතකොට මේ විදිහට අංග සමවෙන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට මේ අපි හිතමු මේකේ මේ printing mistake එකක් ඉඳන් මේක වැදිලා නැහැනේ. එතකොට මෙතන ඉරි කෑල්ල තිබ්බා කියලා. එතකොට එහෙම ඉරි කෑල්ල තිබ්බත් අංග සම වෙන්නේ මේ ත්‍රිකෝණ දෙක. අංග සම වෙන්න නම් ඉරි කෑල්ල තියෙන්න ඕන මෙන්න මෙතන. මේ ත්‍රිකෝණයත් අංග සම වෙන්න නම් මෙතන තමයි ඉරි කෑල්ල තියෙන්න ඕන. හරි. එතකොට ඒක හරි. ඊළඟ එක අපිට කියනවා පහත දක්වන වට ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ හෙක්ටයාර් 720ක බ්‍රිම් ප්‍රමාණයක විවිධ භෝග වර්ග වගා කර ඇති භූමි ප්‍රමාණයන්ය. ඒ අනුව තේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් කීයද? ඔන්න අපිට කියනවා 720ක් තමයි භූමි ප්‍රමාණය. එතකොට තේ වගා කරලා තියෙන භූමි ප්‍රමාණය තමයි අහන්නේ. මුලින්ම අපි හොයාගන්න ඕන තේ වගා කරලා තියෙන කෝණය. කෝණ ටික ඔක්කොම තියෙනවනේ. එතකොට කෝණ තේ වගා කරපු කෝණේ දීලා නැහැ අපිට. එහෙනම් මේක හොයන්න මොකද කරන්න ඕන? 360න් අපි දන්නවා ලක්ෂයක් වටා කෝණ වල එකතු 360යිනේ. එතකොට 360න් අඩු කරන්න ඕන මේ කෝණ සියල්ලම 20යි 150යි 100යි 250යි නම් 270ක් අඩු වෙනව නේද? ඔක්කොම එකතු කරාම 270ක් එන්න එපා. එහෙනම් 270ක් අඩු වෙනවා. ඒක වරහන ඕනේ අපි ඔක්කොම ටික එකතු කරනවා කියලා ලියනවා නම් වරහන දාලා අඩු කරන්න ඕන. කියන්නේ ඔයාලා 100 ධන 150 ධන 20 කියලා ලියනවා නම් වරහනක් දාන්න ඕන. හිතෙන් එකතු කරගත්තා හින්දා වරහන ඕනේ නැහැ. 360න් 270ක් අඩු කරාම බලමු උත්තරේ ඔයාලා ඒවල තියෙන්නේ 180යි කියලා ඒවල තියෙනවා. හරි. එතකොට මෙතන එනවා අපිට 360න් 270ක් අඩු කරාම අංශක 90යි කියලා එනවා කෝණේ. හරි. එහෙනම් ඔන්න අපි කෝණේ හොයාගත්තා. මෙතන කෝණේ අංශක 90ක් වෙනවා. දැන් අපි හොයන්න යන්නේ භූමි ප්‍රමාණය. එහෙනම් අපි දන්නවා 360න් 90ක් තමයි තේ වගා කරලා තියෙන්නේ. 360න් 90ක් තමයි තේ වගා කරලා තියෙන්නේ. දැන් අපි හොයාගත්තා. එතකොට 360න් 90ක් තේ වගා කරලා තියෙනවා. එහෙනම් 720න් කොච්චරද කියලා බලන්න පුළුවන්. එහෙනම් අපි මේක බෙදුවාම අපිට එනවා 2යි දෙවරක් 90 180ක් කියලා එනවා හෙක්ටයාර්. හෙක්ටයාර් 180යි. හරි. ඊට පස්සේ ඊළඟ ගාන සුළු කරන්න තියෙන්නේ. එතකොට ඇත්තටම මේකේ හරය සමාන වෙලා තියෙනද මේක ඇත්තටම හදන්න දෙයක් නැහැ. පොදු හරය 6යි බීනේ. එහෙනම් ලවයන් දෙක එකතු වෙනවා නේද? 2a ඍණ 5 ධන a. එතකොට මේකේ අවසාන පිළිතුර වෙන්න ඕන 2a වලින් a එකතු වෙනවා. එතකොට 3a වෙනවා. ඍණ 5 බෙදීම 6යි. හරය සමාන නිසා මේ උඩ තියෙන ලවයන් දෙක එකතු වෙනවා. එතකොට මේකේ එන්නේ 3a ඍණ 5 බෙදීම 6a කියලා පිළිතුර වෙනවා. ඊළඟට මේකේ අහනවා 7 වෙනි ප්‍රශ්නේ 20ෙහි වර්ගමූල 20ෙහි අගය කවර අනුයාත පූර්ණ සංඛ්‍යා අතර පිහිටයිද කියලා. එතකොට මෙතන අපෙන් අහන්නේ නෑ මේ අර සන්නිකර්ෂණේ භාවිතා කරලා හොයන්න කියලා අපෙන් අහන්නේ කුමන පූර්ණ සංඛ්‍යා දෙක අතරද කියලා. අපි දන්නවා 20 වර්ගමූලේ තියෙන්න ඕන අපි දන්න අගයන් තියෙන 16 සහ 25 අතරනේ. ඒ කියන්නේ 4යි 5යි අතර කියලා ලියුවාම පිළිතුර නිවැරදි. ඒත් අපි සන්නිකර්ෂණයෙන් හොයනවා නම් තමයි මේක වැඩිපුර ළඟ 5ටද 25ටද 16ටද කියලා බලලා ඊට පස්සේ අර දශම අරගෙන ගුණ කරලා බලන එක තමයි සන්නිකර්ෂණෙදි කරන්නේ. මෙතන අහන්නේ කෙලින්ම පූර්ණ සංඛ්‍යා දෙක නිසා අපිට 4 සහ 5 කියලා ලියන්න පුළුවන්. නැත්නම් වචනෙන් ලියන්නත් පුළුවන් 4 සහ 5 අතර කියලා වාක්‍යයක් විදිහට ලියන්නත් පුළුවන්. ඊළඟ ගාන
102ක මාසික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 1500ක් ණයට ගත් රංජනී මාස 3කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද? එතකොට මෙයා මාස 102ක පොලි අනුපාතිකයක තමයි ණයට ගන්නෙ. රුපියල් 1500ක්. එතකොට බලන්න මාස 3කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුදල නේ අපිට මේක ඉතින් මෙහෙම හදන්නත් පුළුවන්. ණය මුදල 1500යි. අපි දන්නවා මාසයකට පොලිය හොයන්න පුළුවන් 100ට 2ෙන් ගුණ කරලා. එතකොට මේකෙන් එනවා මාසික පොලිය කීයද? 15 වරක් 2 රුපියල් 30යි. එහෙනම් මුළු පොලිය කියන්නේ මාස 3කට පස්සේනේ. මුළු පොලිය එහෙනම් 90යි. මාස 3කට පස්සේ පොලිය 90යි. එහෙනම් ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුදල රුපියල් 1590යි කියලා එනවා. මුළු කියන්නේ මේ මාසයකට පොලිය රුපියල් 30යි කියලා හොයාගත්තා. ඒතර මේ මාසික පොලිය. මේ මාසික පොලිය තමයි රුපියල් 30. එහෙනම් මාස 3ටම රුපියල් 90ක් වෙනවා. ඒතර මාස 3ට රුපියල් 90යි. එහෙනම් මාසයකට මාස 3 අවසානයේදී ගෙවන්න ඕන මුළු මුදල 1590යි. ඊළඟට ඊළඟ ගාන අපි බලමු. ඊළඟට තියෙන්නේ රූපයේ දැක්වෙන්නේ ABCD රොම්බසයකි. AEB සමදීපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් ADCE අගය සොයන්න කියනවා. දැන් අපිට මේ පැත්තෙන් රොම්බසයට මේ පැත්තෙන් දීලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒක හැබැයි සමදීපාද ත්‍රිකෝණයක්. මෙතන කෝණයේ අංශක 90යි. ඊට පස්සේ මෙතන කෝණය දෙක අපිට දීලා නැහැ තාම. අපි දන්නේ නැහැ. එතකොට අපිට අහන්නේ මෙන්න මේ කෝණය ADE කෝණය. AD කියන්නේ මෙන්න මේ පැත්තේ කෝණය. එතකොට මේ කෝණය හොයන්න නම් අපි දන්නවා සමාන්තර ආශ්‍රයක එහෙම නැත්නම් රොම්බසයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා. මෙතන තියෙන කෝණය මෙතන තියෙන කෝණය සමානයි. එහෙනම් මේ කෝණය හොයන්න පුළුවන් මේ ඇතුලේ කෝණය දන්නවනේ. එතකොට මේ ඇතුලේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයේ එක කෝණයක් අංශක 90යි. එහෙනම් ඉතුරු කෝණ දෙක අපිට හොයන්න ලේසියි. මොකද මේ කෝණ දෙක සමාන වෙනවා මේ. ඇයි? මේ ඍජුකෝණී ත්‍රිකෝණේ සමදීපාද ත්‍රිකෝණයක් නිසා මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණේ මේක 90 නිසා මේ එකක් 45යි අනිත් එක 45යි වෙන්න ඕන නේද? ත්‍රිකෝණයක කෝණ තුන එකතු 180 නිසා මේක එනවා අපිට මේ එක කෝණයක් 45යි කියලා. එක කෝණයක් කියන්නේ මම මෙන්න මෙතෙන්ට x කියලා දාගත්තොත් ඔයාලා ගණන් හදනකොට ඔයාලට ලේසි වෙන විදිහට මෙතන අකුරු දාගන්න පුළුවන් කැමති අකුරක්. එහෙනම් මේ දෙකම x වෙනවා සමදීපාද ත්‍රිකෝණයක් නිසා. එහෙනම් අපිට එනවා x සමානයි 45යි කියලා. කොහොමද 45 එන්නේ? ත්‍රිකෝණයේ කෝණ තුන එකතු 180යි. එක කෝණයක් 90යි. එහෙනම් අනිත් දෙකත් 90යිනේ. එහෙනම් එකක් 45යි. x 45යි නම් මේ කෝණය අපිට ගන්න පුළුවන් මොකද්ද කෝණය? ABC කෝණය. ABC කෝණය සමාන වෙනවා මේ පැත්තේ කෝණය 45යි නම් අපිට 180න් 45ක් අඩු කරාම එනවා මේ පැත්තේ කෝණය. එකසිය 35යි. අංශක 135යිනේ. එහෙනම් ADE වෙනවා 135. මොකද සම්මුඛ කෝණ සමාන නිසා. අංශක 135 කියලා එන්න ඕන අංශක.
ඊළඟට මම හිතනවා පැහැදිලි ඇති කියලා පිළිතුරු ඒවල තිබුණා 135 කියලා ඒවල තියෙනවා. එතකොට පැහැදිලි ඇති ඔයාලට මේ සමාන්තර ආශ්‍රයක සහ රොම්බසයක විශේෂ ලක්ෂණයක් තමයි සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම සම්මුඛ පාද සමානයි. එතකොට මේ දෙක දන්නවනම් මේ ගණන් හදන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය කෝණයට ඉස්සරහින් තියෙන කෝණය සමාන වෙනවා. එහෙනම් මේ පැත්තේ ත්‍රිකෝණය භාවිතා කරලා අපි ඉතුරු කෝණ දෙක හෙව්වා. ඊළඟට රූපේ ඊළඟ ගාන රූපේ දී ඇති B සරල රේඛාවේ සමීකරණය y සමානයි x වේ. මේ තියෙන්නේ B සරල රේඛාව y සමානයි x. ඊට පස්සේ කියනවා A සරල රේඛාවේ සමීකරණ ලියන්න. ඇත්තට මේක y සමානයි x නම් අපි හිතෙන් හිතුවොත් මේ y සමානයි x කියන සරල රේඛාව මෙන්න මේකනේ y සමානයි x කියන්නේ. මේක y සමාන x nya තමයි මූල ලක්ෂය හරහා යන්නේ. එතකොට මේ y සමාන x කියන සරල රේඛාව y අක්ෂයේ දිගේම උඩට ගෙනිච්චට පස්සේ තමයි මේ සරල රේඛාව හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ y කණ්ඩාංක වලට ධන 3ක් එකතු වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා දන්නවා මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවනේ. රේඛා දෙක සමාන්තරයි කියන්නේ අනුක්‍රමණ සමානයි. එහෙනම් B සරල රේඛාවේ අනුක්‍රමණය සහ A සරල රේඛාවේ අනුක්‍රමණය සමානයි. B සරල රේඛාවේ අනුක්‍රමණය කීයද? 1යි. එහෙනම් A සරල රේඛාවේ අනුක්‍රමණයත් 1යි. එහෙනම් සමීකරණය වෙන්නේ y සමානයි mx ධන c නේ සමීකරණය. එහෙනම් m කියන්නේ 1යි. මම මෙතෙන්ට m දාලාම හදන්නම්කෝ. ඕක තමයි අපි දන්න සමීකරණය. සරල රේඛාවක සමීකරණය. එතකොට අනුක්‍රමණ සමාන නිසා B සරල රේඛාවේ අනුක්‍රමණය 1යි, m කියන්නේ 1යි, c කියන්නේ y අක්ෂයේ කපන ස්ථානයනේ 3යි. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්න ඕන. අපි මේකේ තියරි එක තමයි අනුක්‍රමණ සමානයි. එහෙනම් A සරල රේඛාවේ අනුක්‍රමණයත් 1යි. එහෙනම් ඊට අමතරව A සරල රේඛාව යන්නේ y අක්ෂයේ මේ 3 කියන ලක්ෂය හරහා නිසා අපිට ධන c කියන්නේ අපි දන්නවා c කියන්නේ අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කපන ස්ථානය රේඛාව. එතකොට x ධන 3 කියලා ගන්න පුළුවන් සරල රේඛාව. ඊළඟට රූපේ දැක්වෙන O කේන්ද්‍රය වූ වෘත්තයකි. රූපේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වූ වෘත්තයකි. රූපේ දැක්වෙන දත්ත අනුව වෘත්තයේ අරය සොයන්න. එතකොට වෘත්තයේ අරය සොයන්න කියන්නේ අරය කියන්නේ මේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුරනේ. එතකොට මෙන්න මේ විදිහට අපි රේඛාව වැඳගත්තොත් මේක තමයි ඔය අහන්නේ. එතකොට ඔයාලා දන්නවා ජායකට ලම්බයක් ඇන්දොත් කේන්ද්‍රයේ ඉඳලා මේ ජාය හරියටම දෙකට බෙදෙනවා. වෘත්තයක ජා කියන පාඩමේ අපි දන්නවා මේ ප්‍රමේය තියෙනවා කේන්ද්‍රයේ සිට ජායකට ලම්බකයක් ඇන්දා මේ ජාය හරියටම දෙකට බෙදෙනවා. එහෙනම් මේ 6 cm කියන දුර දෙකට බෙදෙනවා. එහෙනම් මෙන්න මේ දුර වෙනවා සෙන්ටිමීටර 3ක්. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තමයි එන්නේ අපිට. මේක 3යි. මේ දිග 4යි. අපි ওই වෘත්තයේ අරය කියලා අහන්නේ. මම මේකට ආර්ම දාන්නම්කො. මෙන්න මේ කොටස තමයි ඔය අහන්නේ. එහෙනම් ඔයාලා දන්නවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දීලා ඉතුරු පාදය අහනවා. එහෙනම් 3 වර්ගය දාන 4 වර්ගයේ වර්ගමූලය අරය කියන්නේ නේද? මේ වගේ ගණන් හදලා තියෙන කෙනෙකුට හිතලා උත්තරේ ගන්න පුළුවන් මතකෙන්. මොකද මේ නිතරම මේ වගේ ගණන් හදලා තියෙනවා නම් මෙතෙන්ට උත්තරේ 5යි කියලා හිතින් ගන්න පුළුවන්. නැත්නම් අපි ලියනවා නම් 5 cm කියලා එවලා තියෙනවා පිළිතුර නිවැරදි. අපි ලියනවා නම් ලියන්නේ එතකොට r සමානයි 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලය. එතකොට 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 16යි 9යි 25යි නේද? 25 වර්ගමූලය කීයද? 25 වර්ගමූලය 5යි සෙන්ටිමීටර. එතකොට මේ පයිතගොරස් ප්‍රමේය භාවිතා කරලා තියෙන පයිතගොරස් ප්‍රමේය භාවිතා කරලා මේ ගාන හදන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය කියන්නේ ඇත්තටම r වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය කියලා මම එකපාර ලිව්වා. r වල වර්ගය අයින් කළා මේ පැත්තට වර්ගමූලය දාලා ලිව්වේ. එතකොට නැත්තම් මේක අපි ලියන්නේ කොහොමද? r වර්ගය සමානයි
3 වර්ගය ධන 4 වර්ගය කියලා තමයි ලියන්නේ. ඒතර මේක තමයි මේ විදිහට දීලා තියෙන්නේ. හරි. ඊළඟ එක විසඳන්න තියෙන්නේ හරය සමානයි. එහෙනම් පොදු හරය x 5න් 5ක් අඩු වෙනවා 1යි. සමානයි 10යි. එහෙනම් x හොයන්න මොකද කරන්නේ? මෙහෙමම තියලා x හොයන්න පුළුවන්. උඩයට මාරු කරා නම් දෙපැත්තම නේද? එතකොට මෙහෙම වෙනවා. මේ පැත්තේ x උඩට එනවා, 1 යටට යනවා. මේ පැත්තේ 10 යටට යනවා, 1 උඩට එනවා. 10න් 1යි. එහෙම නැත්තම් කෙනෙකුට මේක නිකන් පැටලිල්ලක් වගේ නම් මේ x එහා පැත්තට ගෙනිච්චාම මේ පැත්ත උත්තරේ 1යි. මේ පැත්ත 10යි x වෙනවනේ. නේද? ඊට පස්සේ අහපව් 10 මේ පැත්තට ගෙනාවම x මේ පැත්තේ ඉතුරු වෙනවා. එහෙම හිතලා හදන්න පුළුවන් නිකන් පැටලිල්ලක් වගේ නම්. එහෙනම් x සමානයි 10න් 1යි කියලා 10 නෙමෙයි 10න් 1යි. නිවැරදි පිළිතුර. මේ දෙවිදියටම ලියන්න පුළුවන්. ඊළඟ එක මේක මේ 10 වසර ප්‍රතිලෝම සමානුපාත කියන පාඩමේ තියෙන කොටස. මේක කියන්නේ x හා y ප්‍රතිලෝම සමානුපාතන රාශි දෙකක් නම් දෙකක් හා k නියතයක් නම් පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අඳින්න. ඇත්තටම නිවැරදි ප්‍රකාශය වෙන්නේ මේක. ඒකට හේතුව මෙහිමයි. අපි දැන් පොඩ්ඩක් පාඩමට ගියොත් එහෙම අපි දන්නවා ප්‍රතිලෝම සමානුපාතයක් කියන්නේ එක පැත්තක අගේ වැඩි වෙනකොට අනිත් පැත්තේ අගේ අඩු වෙනවා. දැන් අපි හිතමු මිනිසුන් 8 දෙනෙකුට වැඩක් කරන්න දින 4ක් යනවා. දින 4ක් යනවා. මේ දින මේ මිනිස්සු ගන්න මම උදාහරණයකට කියන්නේ. මිනිස්සු 8කට දින 4ක් යනවා නම් මිනිස්සු 4කට දින කීයක් යනවද? 8යි. නේද? මිනිස්සු දෙන්නෙකුට දින කීයක් යනවද? 8 දෙනෙකුට 4ක් නම් දෙන්නෙකුට දින 16ක් යන්න ඕනේ නේද? 4 දෙනෙකුට 8යි. එහෙනම් දෙන්නෙකුට ඒ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. එහෙනම් එක්කෙනෙකුට දින කීයක් යන්න ඕනද? 32ක් යන්න ඕන. එතකොට මේ විදිහට ඔයාලට පේනවා මේ ප්‍රතිලෝම සමානුපාතවල මේ එක පැත්තකගේ අඩු වෙනකොට අනිත් පැත්තේ වැඩි වෙනවා. ඒක තමයි ප්‍රතිලෝමයක් කියන්නේ. එතකොට හැබැයි මේ මොකක් වුණත් මේ සංඛ්‍යා දෙකේ ගුණිතේ වෙනසක් වෙන්නේ නැහනේ. මෙතනත් 32යි. මෙතනත් 32යි. මෙතනත් 32යි. 16 වරක් දෙක 32යිනේ. 4 වරක් 8ක් 32යි. එහෙනම් මෙතන එක් වරක් එකක් 32යි. එහෙනම් මෙන්න මේක තමයි අපි ඔය කියන්නේ xy වල ගුණිතයේ k නියතයක් කියලා. ප්‍රතිලෝම සමානුපාතයක මේ x සහ y අගයන් දෙකේ ගුණිතය හැම වෙලාවෙම නියතයක්. ඒක තමයි අපි මේ කියන්නේ xy ගුණ කරාම මේ ඉස්සරහට එන අගය හැම වෙලේම නියතයක් කියන්නේ. මේක තමයි පාඩමේ තියෙන ඔයාලගේ. ඒක තමයි මේකෙන් අහන්නේ. ඊළඟ එක රූපයේ දැක්වෙන ටින් එකේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨයේ විස්තර පත්‍රිකාවක් ඇලවීමට අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය පත්‍රිකාවේ උස 12යි කියලා දීලා තියෙනවා. නම් එහි අවම දිග හොයන්න. ඒතර උස 12යි කියන්නේ මෙන්න මේ දිගනේ කියන්නේ 12යි කියලා. ඒතර මේකේ පත්‍රිකාවක් කලවනවා කියන්නේ අපි දන්නවා මෙන්න මේ වගේ කොටසක් නේ ඕන අපිට මේ ටින් එක වටේ අලවන්න. ටින් එක වැහෙන විදිහට අලවන්න මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර පත්‍රිකාවක් තමයි ඕන මේක වටේට අලවන්න. එහෙනම් මේකේ දිග 12යි කියලා දීලා තියෙනවා. මෙහි උස 12යි නම් මේකේ දිග තමයි අහන්නේ. දිග කියන්නේ මෙන්න මේ දිග ඔය අහන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. ඇත්තට මේ දුර කියන්නේ මොකද්ද? ඇත්තට මේ දුර කියන්නේ මේ වෘත්තාකාර කොටස වටේ තියෙන දුර. නේද? මේ වෘත්තාකාර කොටස වටේ තියෙන දුර තමයි මේ දුර කියන්නේ. ඒක අපි දන්නවා 2πr. මේකේ අරේ දීලා තින්නේ විස්කම්බේ මම හිතන්නේ 14 කියලා දීලා තියෙන්නේ. මේ පොඩ්ඩක් පැහැදිලි මෙතන. ඒක ගැටලුවක් නැහැ මේ ප්‍රශ්නේ නිසා මේක ඔයාලට 14 දාලා හදපු අය ඉන්නවනම් ඒ ප්‍රශ්නයක් නැහැ. මේ මම මේකේ හරිනම් 14 විස්කම්බේ. එතකොට අරේ 7යි. මේ පැත්තේ ඉතලේ හැදිලා නැහැ. 14 දාලා හදුවත් ප්‍රශ්නයක් නැහැ.
එතකොට එහෙනම් 2πr තමයි අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ වටේ දිග. මේ කොටසේ දිග. එහෙනම් 2πr කියන්නේ 2 ගුණ කිරීම y කියන්නේ 22 බෙදීම 7. r කියන්නේ 7යි. එහෙනම් මේ 7ට 7 කැපෙනවා. පිළිතුරු එනවා අපිට 44යි කියලා සෙන්ටිමීටර්. එතකොට පිළිතුර 44යි කියලා එනවා. ඔයාලා 14 දාලා හැදුවා නම් මේකේ අරේ 14යි කියලා පැහැදිලිව දීලා නැති නිසා 14 දාලා හැදුවා නම් මේ උත්තරේ දෙකෙන් ගුණ වෙන්න ඕන. එතකොට මේ වගේ එනවා. හරි. ඊළඟට ඊළඟ ගාන දැන් මේකේ තියෙන්නේ රූපේ දැක්වෙන්නේ ඕ කේන්ද්‍රීය වෘත්තයකී දී ඇති තොරතුරු වලට සී කෝණයේ අගය සොයන්න. දැන් මේක මේ හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. හොයපු අය ඉන්නවනම් උත්තරේ දාන්න මට. මෙතන ඇත්තටම තියෙන්නේ මේක ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට මේ අර්ධ වෘත්තයක කෝණ කියන පාඩම භාවිතා කරලත් මේකේ පිළිතුරු හොයා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පේනවා මෙතන වෘත්තයේ අරය තමයි තියෙන්නේ මේ හැම පැත්තටම ගත්තාම මේකත් වෘත්තයේ අරය, මේ පාදයට වෘත්තයේ අරය, මේ පාදයට වෘත්තයේ අරය, මේ පාදයට වෘත්තයේ අරය. එතකොට වෘත්තයේ අරය නිසා මේ පාද සියල්ල සමානයි. මේ පාද සියල්ල සමානයි. එතකොට මෙන්න මේ පාදයයි මේ පාදයයි සමානයි. එහෙනම් මේ කෝණය A නම් මෙතන කෝණය A වෙනවා. ඒ වගේම තමයි මේ පාදයේ සමාන නිසා සමද්විපාත ත්‍රිකෝණ අනුව මේ 4A සහ C කියන කෝණ දෙක සමාන වෙනවා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය නිසා නවාට මේක ටික පැහැදිලිව වැඳගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. නිකන් පැහැදිලිව ඇන්දොත් ওই විදිහට තමයි තියෙන්නේ. අර තියෙන රූප හොඳයි වගේ මේකට වඩා නේද? එතකොට මේක අපි පැහැදිලිව රූපයක් ඇන්දොත් මෙහෙම අපි වෘත්තය ඇඳගත්තොත් මේ විදිහට එනවා. ඊට පස්සේ මේක කේන්ද්‍රය හරහා යන රේඛාවක්. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා මෙහෙම මේ ටික පාත් දෙක යා වෙලා තියෙනවා. එහෙනම් මේක A නම් මේ කෝණය A. මේ දෙක සමාන නිසා මේ කෝණ දෙකක් සමානයි. මෙතන කෝණය සහ මෙතන කෝණය සමාන වෙනවා සමද්විපාත ත්‍රිකෝණයක් නිසා. ඒ කියන්නේ 4යි A සමානයි C. එක සම්බන්ධතාවයක් තමයි 4යි A සමානයි C. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ කෝණ දෙක A නිසා මේකයි A නිසා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය අපිට කියන්න පුළුවන් 2A කියලා. මේ කෝණ දෙකේ එකතුව. ඔයාලට අපහැදිලි නම් මම මේ ලොකුවට ඇඳලා පෙන්නන්නම්. මේක ටිකක් ගාන හොඳට හදමුකෝ. එතකොට හරිනේ. ඔන්න ඔහොම තමයි ගාන තියෙන්නේ. මෙතන කේන්ද්‍රය සහ මේක යා වෙලා තියෙනවා. මේ කෝණය A නම් මේ කෝණය A වෙනවා සමද්විපාත ත්‍රිකෝණයක් නිසා. මේ පාද දෙක සමාන. ඒ වගේම තමයි මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියන්නේ මේ කෝණය 2A වෙනවා.
බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ වගේම තමයි මෙතන 4a වෙනවා. ඒක දීලා තියෙනවා අපිට ගානේ. මෙතන c. මේ 4a සහ c කියන කෝණ දෙකත් සමාන වෙනවා. ඒකත් සමද්විපාත ත්‍රිකෝණ නිසා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4a සමානයි c. 4a සමානයි c. මේක පැත්තකින් ලියා ගන්න. ඒක සමද්විපාත ත්‍රිකෝණ නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ ඇත්තටම මේ මොන කෝණේද අහන්නේ? c කෝණේ අගේනේ අහන්නේ. මෙන්න මේ කෝණේ අගේනේ. ඔයාලා දන්නවා මේ කෝණ තුනේම එකතුව 180යි. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් 4a මේ පැත්ත 2a c කියන්නේත් මොකද්ද? c කියන්නේ 4a නේ. එහෙම නැත්නම් c කියලා ලියලා හදන්න පුළුවන්. එතකොට c කියන්නේ ඇත්තටම 4a. එහෙනම් මෙතන 4a දාලා ලියුවාම හරි. එතකොට 180යි එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම කීයද? 4යි 4යි 8යි 8යි 2යි 10යි. එහෙනම් 10යි සමානයි 180යි. එහෙනම් a සමානයි 18යි. නේද? a වලගේ 18යි. a වලගේ 18යි කියලා ඔන්න හොයාගත්තා. a වලගේ 18යි නම් c වලගේ කීයද? a වගේ 4 ගුණයක්. මේ අපි කලින් සම්බන්ධතාවයක් තියෙනවනේ අපිට. a වගේ 4 ගුණයක් තමයි c. එහෙනම් c කියන්නේ 18 ඒව 4ක්. එහෙනම් c සමානයි කීයද? c සමානයි 18 ගුණ කිරීම 4 කීයද? 72යි නේද? ආන්සර්. පැහැදිලිද? මේක ඇත්තටම අපි හෙව්වේ මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ පාද දෙක සමාන නිසා මේ c සහ 4a කෝණ දෙක සමානයි. ඒ වගේම අපි ගත්තා මේ එකතු වුණාම බාහිර කෝණයේ අගය හැදෙනවා 2a කියලා. එතකොට මේ a කියන සම්බන්ධතාව ටිකෙන් තමයි මේ උත්තරේ ගත්තේ. එතකොට අපි මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180ට සමාන කරා. a වලගේ හොයාගත්තා. a වලගේ හොයාගත්තට පස්සේ c වලගේ කියන්නේ ඒ වගේ 4 ගුණයක් කියලා ලියුවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නම් කියන්නේ. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ඇත්තට මේ සර් පොඩ්ඩක් ආයෙ හරි මේකේ දැන් ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න. හරි මේකේ ඇත්තටම අපි ගත්තේ මේ ත්‍රිකෝණයේ පාද දෙක සමාන නිසා මේ a සහ මේ a කියන්නේ මේ කෝණ දෙක සමානයි. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය a කියලා ගත්තා. එතකොට මේ කෝණ දෙකේ අගය දන්නවනම් අපිට මේ බාහිර කෝණය ලියා ගන්න පුළුවන්. බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට 2a. එහෙනම් මේක 2a මේක 4a. මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක් නිසා 4a කියන එකයි c කියන එකයි සමානයි. එහෙනම් මේකත් 4a වෙනවා. එහෙනම් මේ ඔක්කොගේම එකතුව a වලින් ගත්තාම 180යි. ඒ කියන්නේ 10යි a. එහෙනම් a සමානයි 18යි. a සමානයි 18යි කියන්නේ අපි දන්නවා 4a සමානයි c නේ. එහෙනම් c කියන්නේ 18 ඒව 4ක්. ඒ කියන්නේ මේ කෝණ දෙක සමාන නිසා a වලගේ 18යි නම් c වලගේ 18 ඒව 4ක්. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට මෙන්න මෙතන කෝණේ අංශක 90යි කියලා ගන්න පුළුවන් අර්ධ වෘත්තයක කෝණ කියන ප්‍රමේය මතක් කරගෙන. එතකොට මේ a වලයි c වල එකතුව 90යි කියලා අරගෙන මේ ගාන හදන්නත් පුළුවන්. ගෙදරදී එහෙමත් හදලා බලන්න. මේක ලොකු දෙයක් නෑ. a වලගේ අපිට ඉන්නෝනේ 18යි කියලා. a වලගේ 18යි නම් මේ දෙකේ එකතුව 90 වෙන්න මේක 72ක් වෙන්න ඕන. එහෙම ගන්නත් පුළුවන්. ඊළඟ ගානේ තියෙන්නේ අර හැමදාම සාමාන්‍ය පරිභාගයට එනවනේ ගානක් සමීකරණ දෙක විසඳීමකින් තොරව x ධන y යගේ සොයන්න කියලා ඒ වගේ ගානක්. එතකොට ඒ වගේ ගානක් ආවම අපි කරන්න ඕන සමීකරණ දෙක එක්ක අඩු කරනවා එක්ක එකතු කරනවා. එතකොට අපිට x ධන y වලට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට මේක එකතු කරාම එනවා සමීකරණ දෙක එකතු කරාම එනවා අපිට 4යි 2යි 6යි x. 9න් 3යි y ගියාම 9යි y වලින් 3යි y අඩු වෙනවනේ. එතකොට 6යි y වෙනවා. මේ දෙක එකතු කරාම. නම් 12න් 6ක් අඩු වුනහම 6යි. මේ සමීකරණ දෙක අපි 1 කියලා ගත්තොත් මේක 2 කියලා ගත්තොත් සමීකරණ දෙක එකතු කරාම
1යි 2යි එකතු කරොත් එනවා අපිට මේ විදියට 6යි x ධන 6යි y සමානයි 6යි කියලා. එහෙනම් මේකෙන් 6ක් එළියට ගත්තොත් වරහණක් දාලා අපි ඉවතට ගත්තොත් 6ක් ඉතුරු වෙන්නේ x ධන y. මේ පැත්තේ සමානයි 6යි. එහෙනම් දෙපැත්තම 6ෙන් බෙදුවාම x ධන y වලගේ 1යි කියලා එනවා. නිවැරදි පිළිතුර 1යි මට පිළිතුර එවලා තිනවා. ඒ පිළිතුර හරි. එතකොට මේ දෙපැත්තම 6ෙන් බෙදුවාම මේ පැත්තේ උත්තරය 1යි නේ. එහෙනම් x ධන y සමානයි 6යි. 6යි නෙමෙයි 1යි. එතකොට මේ වගේ සමීකරණ දෙක විසඳන්න නැතුව x ධන y අහලා තිබුණොත් ඔයාලා හැම වෙලෙම සමීකරණ දෙක එක්ක එකතු කරන්න නැත්නම් අඩු කරන්න. සටහනක් දාගන්න එතනින් මේ සමීකරණ මෙහෙම තියෙන වෙලාවක එක්ක එකතු කරන්න ඕනේ නැත්නම් අඩු කරන්න ඕනේ. අඩු කරාමත් මේ පිළිතුර අඩු කරාම එන්නේ නැහැ නේ. එකතු කරලා බලන්න. එතකොට එකතු කරාම එනවා x ධන y. ඊළඟ එක ලඝු a පාදයට 3 සමානයි ප්‍රකාශනයේ දර්ශක ආකාරය ලියන්න. ඇත්තටම දර්ශක ආකාරය ලියනවා පාදයේ වෙනසක් වෙන්නේ නැහැ. පාදයේ aමයි සමාන ලකුණට එහා පැත්තෙන් තියනාගේ මේ පැත්තට එනවා. මේ 3 කියන ඉලක්කම මේ පැත්තට යනවා. ඊළඟ ගාන කුඩා පොදු ගුණාකාරය හොයන්න පද තුනක් තියෙනවා. පද තුන මොනවා වුණත් කුඩා පොදු ගුණාකාරය හොයද්දී මුලින්ම නියත පදවල කුඩා පොදු ගුණාකාරය හොයන්න 12 6 2. එහෙනම් මේකේ 12යි. ඊට පස්සේ x පදවල වැඩිම බලය තියෙන පදේ ලියන්න. මෙතන x වර්ගය, මෙතන x, මෙතනත් x. එහෙනම් x වර්ගය. y වල වැඩිම බලය තියෙන පදේ y වර්ගය. එහෙනම් ඔච්චරයි. මේ වායේ බෙද ඉන්න ඕනේ නෑනේ. මුලින්ම නියත පදවල කුඩා පොදු ගුණාකාරය, ඊට පස්සේ x පදවල වැඩිම බලය, y පදවල වැඩිම බලය. x වර්ගය y වර්ගය 12යි, x වර්ගය y වර්ගය. ඊළඟ එක O කේන්ද්‍රය ඇති වෘත්තයේ AB ජායේ මධ්‍ය ලක්ෂයට ඇති දුර සෙන්ටිමීටර 4කි. ඔන්න මධ්‍ය ලක්ෂයට තියෙන දුර 4යි කියලා දීලා තියෙනවා. AB ජායේ දිග වෙනස් නොවන පරිදි AB ජාය වෘත්තය තුල මෙතන විචලනය වෙන්න ඕනේ. විචලනය වන්නේ නම් AB ජායේ මධ්‍ය ලක්ෂයේ පතය විස්තර කරන්න. AB ජායේ මධ්‍ය ලක්ෂය කියන්නේ මෙතනනේ. මේ ජාය අපි කොහොම ඇන්දත් ජායේ දිග වෙනස් වෙන්නේ නැත්තම් මේ විදිහට ජායවල ගොඩාක් අඳිනවා කියලා නෝ කියන්නේ වෘත්තයේ වටේට. මේ ගණන් කරන්න බැරි ප්‍රමාණයක් ඇන්දාම ඔය කොච්චර ජායක්, ඒ කියන්නේ ජායේ දිග වෙනස් වෙන්නේ නැත්තම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර හැම වෙලේම එකම දුරනේ එන්නේ. නේද? ජායේ මධ්‍ය ලක්ෂයට තියෙන දුර හැම වෙලේම එකම දුර. ඒ කියන්නේ සෙන්ටිමීටර 4යි. ওই පැත්තට හැම පැත්තටම 4යි. එහෙනම් මේකේ එන්නේ ඇත්තටම මොකද්ද? මේකේ මධ්‍ය ලක්ෂයේ පතේ කියන්නේ මෙහෙම අරේ සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක් නේද? අපි මේකේ පතේ හරියට ඇන්දොත් මොකක්ද එන්නේ? අරේ සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක්. මේ විදිහට. මෙහෙම අපිට මේක මේ විදිහට වටේටම එනවා. ඔය කියන්නේ මේ ජාය අපි දිග වෙනස් නොකර මේ විදිහට වෙනස් කරොත්, ඒ කියන්නේ මේ විදිහට ඇඳගෙන ගියොත් හැම පැත්තටම ළඟ ජායවල් ඇන්දොත් මේ ජායට කේන්ද්‍රයේ සිට තියෙන දුර කොහොමද එන්නේ කියලා. ඒ කියන්නේ කොහොම ඇන්දත් මේ දුර 4ක් දුරින් තමයි එන්නේ මෙහෙම. සෙන්ටිමීටර 4ක දුරින් තමයි එන්නේ. එතකොට මේක අරේ සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක්. අරේ සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තයක්. වෙන වෘත්තයක්. අරේ සෙන්ටිමීටර 4ක් වෙන වෘත්තය කියලා ලියන්න. ඊළඟ එක ඒකාකාර හරස් කඩක් ඇති පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2ක් වූ ටැංකියක මීටරයක් උසට ජලය පිරීම සඳහා මිනිත්තු 40ක් ගත වේ. ඕන ටැංකියක් තියෙනවා. මොකද්ද කියන්නේ ටැංකියේ මීටරයක් උසට ජලය පිරෙනවලු. මීටරයක් කියලා අපි මේ හරියට ගමුකෝ. එහෙනම් මේකේ තියෙන පරිමාව කීයද මේ වෙනකොට? මිනිත්තුවට ලීටර වලින් අහනවා මේකේ ජලය ගලා යෑමේ ශීඝ්‍රතාවය. එතකොට මේකේ ජලය පිරලා තියෙනවා නම් සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර මේ මීටර 2ක් උසට මීටරයක් උසට මේ සම්පූර්ණ ජල පරිමාව කියන්නේ ඇත්තටම
දෙක වැඩි කිරීම උස වැඩි කිරීම හරස් කඩ වර්ගඵලයනේ. ඒ කියන්නේ ඝන මීටර දෙකක් මේකේ පිරලා තියෙනවා. මේ සම්පූර්ණ පරිමාව කියන්නේ ඝන මීටර දෙකයි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ලීටර 2000යි. මේකේ දැන් පිරලා තියෙන ප්‍රමාණය ලීටර 2000යි. නේද? ඝන මීටරයක් කියන්නේ ලීටර 1000ක්. එතකොට ඝන මීටර දෙකයි කියන්නේ ලීටර 2000ක් පිරලා තියෙනවා. මිනිත්තු 40කදී නේ පිරෙන්නේ. එහෙනම් මේකේ ශීඝ්‍රතාවය ගන්නේ කොහොමද? 2000 බෙදන්න ඕන 40. ලීටර් ගාන කාලයෙන් බෙදුවහම අපිට එනවා ශීඝ්‍රතාවය. එතකොට මේක බෙදුවහම එන්නේ 50යි. එහෙනම් මිනිත්තුවට ලීටර්. මිනිත්තුවට ලීටර් 50යි. පැහැදිලිද මේක? පිරලා තියෙන ප්‍රමාණය හොයා ගන්නවා. පිරලා තියෙන ප්‍රමාණය කියන්නේ ඝන මීටර 2යි. ඒ කියන්නේ පරිමාවනේ. උස වැඩි කිරීම හරස් කඩ වර්ගඵලය. එතකොට පරිමාව 2යි කියන්නේ ඝන මීටර, ලීටර වලින් නම් 2000යි. ලීටර වලින් 2000යි කියන්නේ ඒ ගාන කාලයෙන් බෙදුවම අපිට එනවා ශීඝ්‍රතාවය. පැහැදිලිද? ඊළඟට මේක ලියා ගන්න ඕනේ. ඊළඟ ගාන පෙට්ටියක රතු පාට ලේන්සු දෙකක් සහ නිල් පාට ලේන්සු තුනක් ඇත. මාලා අහඹු ලෙස එක් ලේන්සුවක් ඉවතටගෙන එහි වර්ණය සටහන් කර ආපසු පෙට්ටියට දමයි. ඉන්පසු රමණීයද ලේන්සුවක් ඉවතට ගනී. දෙදෙනාටම නිල් පාට ලේන්සු ලැබීමේ සම්භාවිතාව සොයන්න. නිල් පාට ලේන්සු 2යි රතු පාට ලේන්සු 2යි නිල් පාට ලේන්සු 3යි ඔක්කොම ලේන්සු 5යි. එතකොට මාලා අහඹු ලෙස නිල් පාට ලේන්සුවක් ගන්නවා. රමණිත් ආපහු ලේන්සුවක් ගන්නවා. එහෙනම් දෙදෙනාටම නිල් පාට ලේන්සු ලැබීමේ සම්භාවිතාවනේ අහන්නේ. මුලින්ම ගන්න කෙනාට නිල් පාට ලේන්සුවක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ ඔක්කොම ලේන්සු 5යි නිල් පාට ඒවා 3යි. නම් 5න් 3යි. දෙවෙනි කෙනාටත් ඒ විදිහම නිල් පාට ලේන්සුවක් ලැබීම කියන්නේ ඔක්කොම ලේන්සු 5යි 5න් 3යි. එහෙනම් මේ දෙන්නටම නිල් පාට ලේන්සුවක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ මේ දෙකේ ගුණිතය. එතකොට කීයද? 5 වරක් 5 25යි 3 වරක් 3 9යි. එහෙනම් මේ දෙන්නටම නිල් පාට ලේන්සුවක් ලැබීමේ සම්භාවිතාව 25න් 9යි. පළවෙනි එක්කෙනාට 5න් 3යි, දෙවෙනි එක්කෙනාට 5න් 3යි 25න් 9යි. ඊළඟට මේ ගාන ත්‍රිකෝණී ත්‍රිකෝණයක AB 12යි මේක 12යි AC 20යි මේක 20යි කියලා කියනවා. ABC ලක්ෂ හරහා යන වෘත්තයේ පතේ. ඔය කියන්නේ මෙන්න මේ වෘත්තයේ පතේ අහන්නේ. මේ හරියට මේ ලක්ෂ 3 හරහා යන වෘත්තයේ පතේනේ ඔය අහන්නේ. මෙන්න මෙහෙම වෘත්තයක් ඇඳාම මේ වෘත්තයේ අරය අහන්නේ. එතකොට බලන්න දැන් මේක එකපාර හිතුවොත් නිකන් මේක හරි අමාරු ගානක් වගේනේ. ඇත්තටම ඔයාලගේ පාඩමක් තියෙනවා වෘත්තයක මම ඉස්සෙල්ලා මේ කිව්වා වෘත්තයක මේ අර්ධ වෘත්තයක කෝණ. කියන්නේ මේ අපි කේන්ද්‍රය හරහා රේඛාවක් ඇඳාම ඒක අපි කියන විස්කම්භය කියලා. මේ කෝණ 100 මේ කෝණය පරිධි ආපතනය කරන කෝණය අංශක 90ක් වෙනවා. නේද? පාඩමේ තියෙන අහිම් ප්‍රමේය. අර්ධ වෘත්තයක කෝණ කියන්නේ මේ අර්ධ වෘත්තේ ඉඳන් කොයි පැත්තට ඇඳත් කෝණ කොච්චර ඇඳත්. එහෙනම් අපි ඕන තරම් කෝණ ඇඳත් ඒ කෝණය අංශක 90ක් වෙනවා. මේ හැම කෝණයක්ම අංශක 90යි. එහෙනම් ඔයාලට මේක හරහා වෘත්තයක් ඇඳොත් ඔයාලා දන්නවා මේ අර්ධ වෘත්තයක ත්‍රිකෝණයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ කෝණය 90. එහෙනම් මේ AC කියන්නේ විස්කම්භය වෙනවා. නේද? එතකොට මෙන්න මේක තමයි ඔය AC වෙන්නේ. එහෙනම් මේ වෘත්තයේ කේන්ද්‍රය කියන්නේ මොකද්ද? AC වලින් භාගයයි. එහෙනම් කීයද? සෙන්ටිමීටර් 10යි. මේ කෙලින්ම ප්‍රමේය මතක් කර ගැනීමක් තියෙන්නේ. අර්ධ වෘත්තයක කෝණ කියන පාඩම. එතකොට මේ දීලා තියෙන ත්‍රිකෝණය වටේ වෘත්තයක් ඇඳහම අපිට එන්නේ මොකද්ද?
ඔය විදිහට වෘත්තයක් ඇඳුනහම මේ ලක්ෂ 3ම හරහා යන මේ AC විස්කම්භය වෙනවා. ඒකට හේතුව තමයි මේ මෙතන කෝණයේ අංශක 90ක් වෙනවා අර්ධ වෘත්තයක. එතකොට මේකේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් හරහා ත්‍රිකෝණයක් කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක ලක්ෂ 3 හරහා වෘත්තයක් ඇඳාම ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය යන්නේ විස්කම්භය හරහා. මේක ප්‍රමේයයක්. එතකොට ඔයාලගේ පොතේ තියෙන ප්‍රමේයක්. ඒ ප්‍රමේය මතක් කරගත්තාම එතකොට මේ කියන්නේ විස්කම්භය. AC කියන්නේ විස්කම්භය. නම් විස්කම්භයෙන් භාගයේ හරය සෙන්ටිමීටර 10යි. ඊළඟ එක සමාන්තර ආශ්‍රයක ඇති ලක්ෂණ වලට අමතරව රොම්බසයක ඇති විශේෂ ලක්ෂණ දෙකක් ලියන්න කියලා කියනවා. සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මොනවද? සම්මුඛ පාද සමානයි සමාන්තරයි. ඒ වගේම සම්මුඛ කෝණ සමානයි. රොම්බසයකත් එහෙමයි. රොම්බසයක් කියන්නේ සමාන්තර ආශ්‍රයක්නේ. ඒතකොට රොම්බසයක විශේෂත්වය මොකද්ද? පාද සියල්ල සමානයි. සමාන්තර ආශ්‍රයක පාද සියල්ල සමාන නැහැ නේ. එතකොට එක ලක්ෂණයක් තමයි මොකද්ද? පාද සියල්ල සමානයි. පාද සියල්ල සමානයි. සමාන වේ. තව ලක්ෂණයක් සමාන්තර ආශ්‍රය නැති. සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරනවා. ඉතින් සමාන්තර ආශ්‍රයක විකර්ණ අපි සමාන්තර ආශ්‍රයයක් ඇඳුත් එහෙම විකර්ණ වලින් විකර්ණ එකිනෙක සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මොකක්ද සමච්ඡේදනය කියන්නේ හරියටම දෙකට බෙදෙනවා. මෙහෙම. මෙහෙම ඇඳුත් මේවා දෙකට බෙදෙනවා. රොම්බසයක නම් මොකක්ද වෙන්නේ? රොම්බසයක සමච්ඡේදනය වෙනවා. රොම්බසයක විශේෂ ලක්ෂණයක් තියෙනවා. විකර්ණ එකිනෙක කොහොමද ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙතන කෝණේ අංශක 90ක් හැදෙනවා රොම්බසයක නම්. එහෙනම් රොම්බසයක විකර්ණ මොකද වෙන්නේ? විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. මම මෙහෙම නිකන් අඳින්නම් මේ වචනේ ලම්බකව සමච්ඡේදනය වේ. අංශක 90ක් වේ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ලම්බකව සමච්ඡේදනය වේ කියලා ලියා ගන්න. විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වේ. එතකොට සමාන්තර ආශ්‍රයකයි රොම්බසයකයි වෙනස ඒක පාද සියල්ල සමානයි. ඒ වගේම විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඔයාලේ වචන ලියා ගන්න ලම්බකව සමච්ඡේදනය වේ කියලා. ඊළඟ ගාන ශිෂ්‍යයන් 10 දෙනෙකුගේ එක්තරා ගණිත පරීක්ෂණයක ලකුණු වල මධ්‍යයන්නේ 68යි. තව එක් ශිෂ්‍යයෙකුගේ ලකුණු මෙයට එකතු වූ විට මධ්‍යයන්නේ 70යි. 11 වෙනි ශිෂ්‍යයා පරීක්ෂණයට ලබාගත් ලකුණු කීයද? මේක හරියට අර සරලව හිතුවොත් ඔයාලා පන්ති 1 2 තෝරන්න මේ ලකුණු එකතු කරනවානේ විභාගෙදී ගුරුවරු හදන්න කලින් නේද? මෙහෙමනේ හදන්නේ. එහෙනම් ලකුණු වල මධ්‍යයන්නේ 68යි නම් ශිෂ්‍යයන් 10 දෙනෙක්ගේ මුළු ලකුණු කීයද? 680යි නේද? ශිෂ්‍යයන් 10 දෙනෙක්ගේ මුළු ලකුණු 600 වුණොත් මධ්‍යයන්නේ 68ක් වෙන්නේ 10න් බෙදලා. හරි. එහෙනම් මේ මධ්‍යයන්නේ 70ක් වෙලා දිනවලු 11 දෙනෙක්ගේ මේ 11 දෙනෙක්ගේදී 11ක් වුණාට පස්සේ 70ක් වෙලා. එහෙනම් ඒ 11 දෙනාගේ මුළු ලකුණු කීයද? ඒ කියන්නේ 70 වැඩි කිරීම 11. 70 වැඩි කිරීම 11 කීයද? 770යි. එහෙනම් 11 දෙනෙක්ගේ මුළු ලකුණු 770යි 10 දෙනෙක්ගේ මුළු ලකුණු 680යි. එහෙනම් මොකද්ද කරන්න ඕන? 770න් 680 අඩු කරාම එනවා අපිට අර වැඩිපුර එකතු කරපු ලකුණු ගන්න. මේ තියෙන 10 දෙනෙක්ගේ මුළු ලකුණු. මේ තියෙන 11 දෙනෙක්ගේ මුළු ලකුණු. එහෙනම් 770න් 680 අඩු කරන්න ඕන. කීයද දන්නේ ලකුණු? මේක හදුවද කවුරු හරි? 90යි. පැහැදිලිද? 10 දෙනාගේ මුල් ලකුණු 680යි 11 දෙනාගේ මුල් ලකුණු 770යි මේ දෙකේ වෙනස 90යි. ඊළඟට මිනිස්සු 8 දෙනෙකු දින 6කදී නිම කරන වැඩ කොටසකින් අර්ධයක් නිම කිරීමට මිනිස්සු 3 දෙනෙකුට ගතවන දින ගණන. 8 දෙනෙකුට 6යි මිනිස් දින මිදි කීයද? 48යි. 8 දෙනෙකුට දින 6යි නම් මිනිස් දින 48යි. ඒකෙන් භාගයයි කියන්නේ කීයද? භාගයයි කියන්නේ මිනිස් දින
භාගය නම් මිනිස් දින 24යි නේද? මේ වැඩෙන් භාගය කියන්නේ මිනිස් දින 24ක වැඩක්. ඒක මිනිස්සු 3 දිනෙකට කොච්චර කාලයක් යනවද? නිවැරදි පිළිතුර එවලා තියෙනවා. මේක 3ෙන් බෙදන්න ඕන. මිනිස් දින 24ක වැඩක් 3 දිනෙකට බලන්න නම් 24 බෙදන්න ඕන කීයද? 3ෙන් 8යි. මේවා මිනිස් දින ගණන් හදනකොට හරි ලේසි. වැඩේ කියන්නේ ඒ කියන්නේ වැඩේ ප්‍රමාණය හොයාගන්න. මිනිස් දින 48යි. අන්න වැඩෙන් භාගයක් කියනවා. එහෙනම් මිනිස් දින 24යි. මිනිස් දින 24ක වැඩක් 3 දිනෙකට හොයන්න කොහොමද කරන්නේ? මිනිස්සු 3 දිනෙකට කොච්චර යනවද කියලා බලන්න 24 3ෙන් බෙදනවා. ඊළඟට අපි දෙක කොටසට යමු. මේවා ලියා ගන්න බැරි වුණොත් කියන්න මට. කියනවා මෙතෙන්ට ඉදමකින් පහෙන් සර් පොඩ්ඩක් මේ දාන්න පෙන්නන්න. මුළු වැඩේ ප්‍රමාණය මිනිස් දින 48යි. එතකොට අර්ධය භාගයේ මිනිස් දින 24යි. එහෙනම් මිනිස් දින 24 අපිට මිනිස් 3 දිනකින් හොයන්න නම් අපි මොකද කරන්න ඕන? 24 3ෙන් බෙදනවා. මෙතන මිනිස්සු කී දිනක් දුන්නත් අපිට මිනිස්සු 6ක් කියලා දුන්නොත් 24 6ෙන් බෙදනවා. මිනිස්සු 10 දුන්නොත් 24 10ෙන් බෙදනවා. ඒ විදිහට තමයි යන්නේ. හැම වෙලේම මේ වැඩේ සම්පූර්ණ ප්‍රමාණය හොයාගන්න එක තමයි මූලික දේ වෙන්නේ. ඊළඟ එක ඊළඟ එක ඉඩමකින් පහෙන් දෙකක් නිපුණටද හතරෙන් එකක් හසිතටද අයත් විය. දෙදෙනාටම අයත් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? හරි ලේසි. පහෙන් දෙකයි හතරෙන් එකයි එකතු කරනවා නේද? පහෙන් දෙක එකතු කිරීම හතරෙන් එක. ඒ දෙදෙනාටම අයත් ප්‍රමාණ තමයි ඔය තියෙන්නේ. මේක සුළු කරාම කීයද දෙන්නේ? 20න් 4 වරක් 2 8යි 1යි 20න් 9යි. ඊළඟට කියනවා ජාතික පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගෙන් පහෙන් දෙකක් ප්‍රාථමික ශිෂ්‍යයෝ වෙති. 16ක් උසස් පෙළ හදාරන ශිෂ්‍යයෝ වෙති. ඉතිරි අය කනිෂ්ඨ ශිෂ්‍යයෝ වෙති. ඔන්න අවස්ථා තුනක් තියෙනවා. ප්‍රයිමරි ප්‍රාථමික අය පහෙන් දෙකයි. 16ක් ඉන්න උසස් පෙළ. ඉතිරි අය කනිෂ්ඨ. ඒ කියන්නේ අපි කියන්නේ 6 11 කියලා. ඒගොල්ලෝ කනිෂ්ඨ අය ඉන්නවලු ඉතිරි අය. එහෙනම් අපිට දෙකක් දීලා තියෙනවා. එකක් හොයන්න ඕන. එහෙනම් දෙකක් දීලා එකක් හොයන්න තියෙනවා නම් අපි මුලින්ම දෙකේ එකතුව බලනවා. දැන් අපෙන් අහන්නේ ප්‍රාථමික හා උසස් පෙළ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ප්‍රාථමික පහෙන් දෙකයි උසස් පෙළ 116යි. 116 කියන්නේ මොකද්ද? භාග සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් 100න් 16යි 8 වසරේදී ඉගෙනගෙන තියෙනවා නේද? ප්‍රතිශතයක් භාග විදිහට ලියන්නේ. එහෙනම් දෙවෙනි කට්ටිය මේ උසස් පෙළ අය 100න් 16යි පහෙන් 2යි පොදු හරය 100යි නේද? 100ට 5 ඒවා 20යි. එතකොට මෙතන 40යි. එහෙම නැත්තම් මේක මීට වඩා ලේසි අපිට මෙතනින් මේක කුඩා කරගත්තා නේද? 100න් 16 කියන්නේ මේක 4ෙන් බෙදුවොත් 25යි. මේක 4යි. ඒ කියන්නේ පහෙන් දෙක එකතු කිරීම 25න් 4. අපි මේ භාග සංඛ්‍යාව කුඩා කරගත්තා. එහෙනම් පොදු හරය 25යි පොදු හරය 25යි 25ට 5 ඒවා 5යි 5 තරක් 2 10යි මෙතන 4යි ඔක්කොම එනවා 25න් කීයද 14ක්
පැහැදිලිද මේක? අපි අර දැනගන්න ඒ ඕනේ ගානයි කියලා දෙන්න. 116ක් කියන්නේ දැන් අපි අපෙන් අහන්නේ අතන පළවෙනි කොටසේ ප්‍රාථමික හා උසස් පෙළ හදාරන අයනේ. එතකොට උසස් පෙළ හදාරන අය 116යි. ප්‍රාථමික හදාරන අය 5න් 2යි. එහෙනම් 5න් 2යි 116යි එකතු වෙන්න එපා. 116 කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට ලිව්වොත් කීයද? මේ 116 කියන්නේ 100න් 16යි. 116 කියන්නේ 100න් 16. එහෙනම් ඔන්න භාග සංඛ්‍යා දෙක එකතු කරන්න 100න් 16 සහ 5න් 2. 100න් 16 මම කුඩා කරගත්තා 4ෙන් බෙදලා. දෙකම 4ෙන් බෙදනවානේ. එතකොට මේක 4ෙන් බෙදුවාම එන්නේ 25න් 4යි. එහෙනම් 25න් 4යි 5න් 2යි එකතු කරාම එනවා මුළු ප්‍රමාණය මේ ප්‍රාථමික සහ උසස් පෙළ අයේ ඉන්නේ. එතකොට 25 පොදු හරය 25ට 5 ඒවා 5යි 5 තරක් 2 10යි 25ට 25 එකයි 1 කරක් 4 4යි. ඒක පැහැදිලිනේ. එතකොට 10යි 4යි 14යි 25න් 14. මේ දෙකේ එකතුව තමයි මේ 25න් 14 ඇවිල්ලා තියෙන්නේ. මේ භාග සංඛ්‍යා දෙකේ එකතුව. පැහැදිලිද? හරි. පැහැදිලි නේද දැන්? ඊළඟ එක ඊට පස්සේ කියනවා කනිෂ්ඨ ශ්‍රේණි වල ඉගෙනු ලබන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කවර භාගයක්ද කියලා අහනවා. එහෙනම් 25න් 14යි මේ උසස් පෙළ සහ ප්‍රයිමරි අය ප්‍රාථමික අය. එහෙනම් ඉතුරු අය කීයද 25න්? අපි අඩු කරන්න ඕන එකෙන් 25න් 14. ඒ කියන්නේ කීයද? 25න් 11යි. නේද? 25න් 14යි නම් එක කොටසක් අනිත් කොටස 25න් 11යි. ඒ කියන්නේ 14යි 25යිනේ මේ 14යි 11යිනේ 25 වෙන්නේ. එහෙනම් 25න් 14යි කියන්නේ ඉතුරු කොටස 25න් 11යි. ඊළඟට කියනවා කනිෂ්ඨ ශ්‍රේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 550යි නම් පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හොයන්න. ඔන්න දැන් අහපවර අපිට විභාගෙදි දෙන විදිහ එකක්. ඒ කියන්නේ අනුපාතයක් අගයකට සමාන වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ අනුපාතය 25න් කනිෂ්ඨ ශ්‍රේණි වල ඉගෙනුම ලබන අය 25න් 11යි. 11ක කොටස සමාන වෙනවා කීයටද? 11ක කොටස සමානයි 550යි. එහෙනම් මුළු කොටස කොහොමද හොයන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා පරස්පරයෙන් ගුණ වෙන්න ඕන කියලා. 11න් 25ක් 550යි නම් මුළු වගේ නැත්තම් මුළු ප්‍රමාණය ඕනම තැනකදී ඔයාලට අනුපාතයක් අගයකට සමාන කරලා දීලා තියෙනවා නම් ඒක කොහේ හරි සටහනක් දාගන්න ඕන ලියාගන්න. අනුපාතයක් අගයකට සමාන වෙලා තියෙන අවස්ථාවක මුළු ප්‍රමාණය හොයද්දී ඒ අගය අනුපාතයේ පරස්පරයෙන් ගුණ කරන්න. පරස්පරය මොකද්ද මේකේ? 25 යට 11. 125යි කියලා ඒවල තියෙන බලමු බෙදලා. 11න් බෙදෙනවා 55 5යි. එතකොට 50යි 50යි 25ක්. පස්වරක් බිඳුවයි 25 5 125යි. 1250යි බිඳුවක් අඩු වෙලා තියෙනවානේ පිළිතුරේ. 25 50න් වැඩි කරාම 1250යි. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව දැන් අන්න බලන්න දැන් මට ඒවල තිබුණ පිළිතුර 125නේ තිබුණේ. එතකොට ඔයාලා හිතන්න ඕන පිළිතුර මේ කනිෂ්ඨ ශ්‍රේණි වල ඉගෙනුම් වල ශිෂ්‍යයන්ටත් වඩා අඩු වෙලා තියෙනවානේ 550 ඒ වගේ වෙලාවක පොඩ්ඩක් කල්පනා කරන්න ඕන මුළු ප්‍රමාණය කොහොමද මට මේ අඩු උත්තරයක් ආවේ කියලා. මුළු ප්‍රමාණය 550ට වැඩි වෙන්න එපා. එතකොට ටක් ගාලා අහපුව බෙදලා ගුණ කරලා ගන්න උත්තරේ. පැහැදිලිද මේක? භාග සංඛ්‍යාවක් අගයකට සමාන වෙලා තියෙනවා නම් වටිනාකමකට මුළු ප්‍රමාණය හොයන්නේ ඒකේ පරස්පරයෙන් ගුණ කරන්න. නැත්තම් සාමාන්‍යයෙන් හදන්නේ 25න් 11ක් කියන්නේ 550යි. එහෙනම් 25න් එකක් කියන්නේ මෙච්චරයි නේද? 11න් බෙදනවා. ඊට පස්සේනේ අපි ආයෙ ගුණ කරලා ගන්න. ඊළඟ ගාන ABCD ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින්ද ABCD කියන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටස අර්ධ වෘත්තාකාර කොටසකින්ද සමන්විත
සමන්විත උද්‍යානයකි. ඊට පස්සේ කියනවා දී ඇති මිනුමනු උද්‍යානයේ පරිමිතිය. ඒතර උද්‍යානයේ පරිමිතිය කියන්නේ මොකක්ද? ඇත්තටම මේ සම්පූර්ණ වටේ දිග. ගොඩක් අය මේ පරිමිතිවාදී මෙන්න මේ මැද පාදය එකතු කරනවා. ඒක එකතු කරන්න එපා විභාගෙදී. පරිමිතිය කියන්නේ වටේ දිග. ඔයාලා රූපයක් දුන්න ගමන් පරිමිතිය කියන්නේ මොකක්ද කියලා මෙහෙම වටේ ඇඳ ගන්න පැන්සලකින්. ඊළඟ එකට යනකොට ඒක මකා ගන්න. එතකොට වරදින්නේ නැහැ. එතකොට මේකේ පරිමිතිය කියන්නේ ඇත්තටම 20/2යි. ඉතින් එකතු කරන්න පුළුවන් ඕන. රචනා ප්‍රශ්නයක් ඉඳලා ඔහොම ලියන්න 20/2යි. එතකොට උත්තරේ වැරදුනත් මෙතන ලකුණු හම්බ වෙනවනේ. අපි මෙහෙම පැහැදිලිව ලියාගත්තාම පිළිතුර වැරදුනත් ඔයාලට ලකුණක් ලැබෙනවා. 14යි. ඊට පස්සේ එකතු වෙන්න ඕන 2πr. 2 කියන්නේ 2යි 5 22යි 22 බෙදීම 7යි. මේකේ r කියන්නේ 7යි. එහෙනම් මෙතන 44යි නේද? මේ චාප දිග 44යි. මෙතන එනවා 40යි 54යි ඔක්කොම කීයද? 102ද? බලන්න. හරි. එතකොට හරි අපි මෙතන නීතිය ගානේ. එතකොට අපෙන් අහන්නේ ඍජු කොණාශ්‍රාර කොටසේ වර්ගඵලය අපි දන්නවා 20 වැඩි කිරීම 14. ඊට පස්සේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය 2න් 1යි 5r වර්ග නේද? එතකොට මේක අපි සුළු කරාම එනවා මේ 7ට මේ 7 කැපෙනවා. මෙතන 22 බෙදුනහම 11යි. එහෙනම් මෙතන 77යි 22 20 14න් ගුණ කරාම කීයද? 20 14න් ගුණ කරාම 280යි නේද? 280යි. මේකට 77ක් එකතු වෙන්න ඕන. 77 ආපු වෙලී පැහැදිලි නේද හැමෝටම? අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් කියන්න. එතකොට මේ දෙක එකතු වුණාම උත්තරේ එන්න ඕන බලන්න 357ක් එන්න ඕන. වර්ග මීටර. ඒකක දාන්න ඕන නැත්නම් පිළිතුර වැරදි. අපි හෙව්වේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය වෙනම හෙව්වා අර්ධ වෘත්තයේ වර්ගඵලය වෙනම හෙව්වා. අර්ධ වෘත්තයේ වර්ගඵලය වලදී හොඳට මතක තියාගන්න වෘත්තයේ වර්ගඵලයෙන් භාගය කියලා ඔයාලා උත්තරේ ගන්න ඕන. මේවා වෙන වෙනම හදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම එකට ලියන්න ඕනේ නැහැ. වෙන වෙනම හදලා උත්තරේ දාන්නත් පුළුවන්. හැබැයි මොනවා කරන්නත් මේ තියෙන ඉඩේ තමයි ඔයාලා හදන්න ඕන. ඊළඟ එක ඒ ගානයි කියන්නේ. කීවෙනි එකද? දෙවෙනි කොටසද? දැන් හදපු ගාන. දෙවෙනි කොටසද? මේ ද මුලින් ඉඳන්මද? දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ මේ අපි කරේ මොකද වර්ගඵලය හොයන්න මේ ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය හෙව්වා ඍජු කොණාශ්‍රයේ වර්ගඵලය 20 ගුණ කිරීම 14 දිග වැඩි කිරීම ඵලය. එතකොට එනවා 280යි. ඊට පස්සේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හෙව්වා අර්ධ වෘත්තයේ වර්ගඵලය මොකද්ද? වර්ගඵලයේ වෘත්තයක නම් πr වර්ගනේ. එහෙනම් භාගයක නම් මොකද්ද? πr වර්ග බෙදීම 2. ඒ නිසා πr වර්ග වලට සූත්‍රය ආදේශ කරලා එන උත්තරේ 2කින් බෙදන්න ඕනේ. ඒ නිසා මම මේක ලිව්වේ මෙහෙම 2න් 1යි πr වර්ග කියලා. එතකොට 2කින් බෙදනවා කියන එක ඉස්සරහින් ලිව්වා. π කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7 වර්ගේ 7 ගුණ කිරීම 7. එතකොට 1 7ක් කැපෙනවා 22 2කින් බෙදුනහම 11යි 11 වරක් 7 77යි. එතකොට 77යි 280යි එකතු කරාම තමයි 357යි වර්ග මීටර කියලා ආවේ. පැහැදිලි නේද? හරි. එතකොට ඊළඟට කියනවා AB පාදයේ මධ්‍ය ලක්ෂයේ E නම් මේ AB පාදයේ මධ්‍ය ලක්ෂයේ E නම් එක් පැත්තක් BE වනසේ දික් කරන ලද CB වලින් කොටසක් තවත් පැත්තක් වනසේ
වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 200ක් වන ඍජුකෝණාශ්‍රාකාර භෝජනාගාරයක් උද්‍යානයට පිටතින් සෑදී යුතුව ඇත. මම මේක ටිකක් මේ පැත්තෙන් ලිව්වොත් මෙහෙමනේ දැන් ওই රූපේ තියෙන්නේ. මේ රේඛා ඇදේව ගණන් ගන්න එපා. කොහොම තියෙන රූපේ මෙහෙම රූපේ තියෙන්නේ මේ AB වල මධ්‍ය ලක්ෂය E කියලා ගන්නවලු මෙතන E. ඊට පස්සේ BC දික් කරලා තියනවලු මේ පැත්තට වෙන විදිහට භෝජනාගාරයක් හදනවලු මේ BE කියන පාදයේ මධ්‍ය ලක්ෂය මේ BE එක පැත්තක් වෙන විදිහට. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ඔය කියන භෝජනාගාරය එන්න ඕන. මේ BE කියන කොටස එක පාදයකුයි දික් කරපු BC එන විදිහට ත්‍රිකෝණාශ්‍රයක් එන්න ඕන. එතකොට BE කියන්නේ මේකේ හරියටම භාගින AB වල දිගෙන් කියන්නේ මේ දිග 10යි. 20න් භාගින BE කියන අපිට කියනනේ මධ්‍ය ලක්ෂය කියලා හරියටම E කියන්නේ. එහෙනම් BE දිග 10යි. මෙතනනේ B තියෙන්නේ. මෙතන C. මෙතන A. එහෙනම් වර්ග සෙන්ටිමීටර 200ක් වෙන්න වර්ගඵලය මේ පැත්ත දිග කීයක් වෙන්න ඕනද? මේ පැත්ත දිග 20ක් වෙන්න ඕන නේද? ඔන්න ඔය වගේ රූපයක් එන්න ඕන. මේක මීටර 20යි. මේක මීටර 10යි. පැහැදිලිද? අපිට කියන්නේ BE වල මධ්‍ය ලක්ෂය E කියලා අරගෙන BE දිග වෙන විදිහටයි BC පාදයේ දික් කරාම එන කොටසයි වට වෙන විදිහට ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින් භෝජනාගාරය හදනවා කියලා කියනවා. එහෙනම් මේ විදිහේ කොටසක් තමයි එන්න ඕනේ. එක පැත්තක් BE අනිත් පැත්ත BC පාදයේ දික් කරලා තියෙනවා. පැහැදිලිනේ? මේකේ වර්ගඵලය 200ක් වෙන්න ඕන. 200ක් වෙන්න නම් එක පාදයක දිග 10යි නිසා අනිත් පාදයේ දිග 20ක් වෙනවා. මෙන්න මේ දික් වෙන දිග 20ක් වෙන්න ඕන. එහෙනම් මේක තමයි ඔයාලා අඳින්න ඕන රූපේ. ඊළඟට අහනවා මේ රූපය ඇඳලා පස්සේ ඊළඟට අහනවා භෝජනාගාරයේ බිම මත පැත්තක දිග සෙන්ටිමීටර 20ක් වන සමචතුරස්‍රාකාර පිංගම් ගඩොල් ඇල්ලීමට තීරණය කර ඇත. මේ සඳහා අවශ්‍ය පිංගම් ගඩොල් සංඛ්‍යාව සොයන්න. එතකොට ඇත්තටම දැන් මේක කියන්නේ පිංගම් ගඩොලක දිග දීලා තියෙන සෙන්ටිමීටර වලින් අපි මේකේ දිග පළල දාන්නේ මීටර වලින්. එහෙනම් අපි මේ භෝජනාගාරයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් හොයාගත්තා නම් අපිට ලේසියිනේ. මේ සම්පූර්ණ වර්ගඵලය අපි හොයාගන්න ඕන වර්ග සෙන්ටිමීටර වලින්. එතකොට මොකද කරන්න ඕන? මීටර 10යි කියන්නේ මේ සෙන්ටිමීටර කීයද? මීටර 10 කියන්නේ සෙන්ටිමීටර මේ වගේ 100 ගුණයක් නේ. එහෙනම් 1000යි නේද? මීටර 10 කියන්නේ සෙන්ටිමීටර 1000යි. මීටර 20යි කියන්නේ සෙන්ටිමීටර කීයද? 2000යි නේද? මේන්න වර්ගඵලය සෙන්ටිමීටර වලින්. ඔය තියෙන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින් නේද? පැහැදිලිද? මේක අපැහැදිලි කවුරු හරි ඉන්නවද? මේක මේ දෙක ගුණ වුණාම එනවා වර්ගඵලය. එහෙනම් මේක 20ෙන් බෙදුවා නම් එක කෑල්ලක වර්ගඵලය පැත්තක දිග 20යිනේ. මේකෙන් අපිට ගන්න පුළුවන් කෑලි කීයක් එනවද කියලා. මම ආයෙ කියන්නම්. නැත්තම් මෙහෙම හිතලා ගන්නත් පුළුවන් ඔයාලට. මෙහෙම හිතන්නකෝ. දැන් අපෙන් අහන්නේ කෑලි කීයද කියලානේ. එතකොට මේ එක පැත්තක දිග 20යි. ඒ කියන්නේ මීටර සෙන්ටිමීටර නම් කීයද? 2000යි. මේ එක පැත්තක දිග සෙන්ටිමීටර 2000යි. පළල සෙන්ටිමීටර 1000යි. එතකොට මේ කෑල්ලක දිග සෙන්ටිමීටර 20යි. එහෙනම් මේ පැත්තට කෑලි එනවා 20ෙන් බෙදුවොත් දිග පැත්තට කෑලි කීයක් එනවද? කෑලි 100ක් එනවා. පළල පැත්තට කෑලි කීයක් එනවද? 20ෙන් බෙදන්න ඕන.
පළල පැත්තට කෑලි 50යි. ඔන්න දිග පැත්තට කෑලි 100යි පළල පැත්තට කෑලි 50යි. එහෙනම් මුළු කෑලි සංඛ්‍යාව 100 ගුණ කිරීම 50. නේද? මුළු ප්‍රමාණය කියන්නේ කීයද? 100 ගුණ කිරීම 50. අපි දන්නවා මේ පැත්තට මෙහෙම කෑලි ඔහොම කෑලි 20ක් එනවා. නේද? මේ පැත්තට කෑලි 20ක් නෙවෙයි 100ක් එනවා. මේ පැත්තට කෑලි 50ක් එනවා. එහෙනම් මේ දෙක ගුණ කරාම තමයි මුළු කෑලි සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් එනවා අපිට මේ දෙක ගුණ කරාම කෑලි 5000ක් කියලා එනවා. මේ විදිහට එනවා පිංගම් ගඩොල් 5000ක් ඕන කියලා එනවා. ඊළඟ එක ඊළඟ ගාන රුපියල් 6000කට වැඩි මුදලක් ආයෝජනය කළ විට 108ක වාර්ෂික සුළු පොලියක් ලැබේ. ඊට පස්සේ කියනවා 1000 ගුණාකාර වලින් ආයෝජනය කළු වේ නම් 108ක පොලියක් ලැබීමට ආයෝජනය කළ යුතු මුදල සොයන්න. දැන් 1000 ගුණාකාර වලින් ආයෝජනය කරොත් 60000ට වැඩිව ආයෝජනය වෙන්න නම් කීයක් ආයෝජනය කරන්න ඕනද? 1000ව 60ක් ආයෝජනය කරොත් 60000යි. නේද? එහෙනම් 60000ට වැඩි වෙන්න නම් තව කීයක් වැඩි වෙන්න ඕනද? රුපියලක් වැඩි වෙන්න ඕනද? රුපියලක් වැඩි කරන්න බෑ නේද? 60001යි කියලා කියන්න පුළුවන්ද? ඇයි අපි 1000 ගුණාකාර වලින් තමයි දෙන්නේ. 1000 කොළ වලින් කියලා හිතන්නකෝ. එතකොට 1000 කොළ වලින් දෙනවා නම් 60001ක් දෙන්න බෑනේ. එහෙනම් කීයක් දෙන්න පුළුවන් අවම මුදල? 61000යි. රුපියල් 61000යි. ආයෝජනය කළ යුතු අවම මුදල රුපියල් 61000යි. නේද? 10 කොළ වලින් දෙනවා නම් අපිට 60000ට වැඩියෙන් දෙන්න ඕන නම් 61000 තමයි දෙන්න පුළුවන් අවම ගාන. ඊළඟට කියනවා කුමාර රුපියල් 80000ක් ආයෝජනය කළේ නම් වර්ෂ අවසානයේ ලැබෙන පොලිය අහනවා. එහෙනම් මේක හොයන්නේ 80000ට 100ට 8යි නේද? ගුණ කරාම 6400 රුපියල්. ඊළඟට අපිට පිළිතුරු වෙලා තියෙනවා ඊළඟ එක කුමාර වර්ෂයක් අවසානයේ රුපියල් 9600ක පොලිය වශයෙන් ලැබීමට ඉහත මුදලට අමතරව ආයෝජනය කළ යුතු මුදල අහනවා. 9600ක් පොලිය ලැබෙන්න නම් කීයක් ආයෝජනය කරන්න ඕනද කියලානේ මේ අහන්නේ. එතකොට ඉතුරු මුදලට අමතරව ඒ කියන්නේ මේ 80000ට අමතරව තව කීයක් ලැබෙනවා? 80000ට නම් 4600යි. 9600ක් වෙන්න නම් ඊට වඩා කොච්චරක් ඕනද කියලා අහන්නේ. මේක එකපාරම හොයන්න පුළුවන් මෙහෙම. දැන් 9600 තමයි ලැබෙන්න ඕන මුළු පොලිය. එහෙනම් පොලිය වෙනස හොයන්න පුළුවන් අපිට වැඩිපුර හොයන්න ඕන පොලිය 9600න් 6400ක් අඩු කරන්න ඕන. නේද? 9600න් 6400ක් අඩු කරාම අපිට එනවා මොකද්ද? මේ වැඩිපුර හොයන්න ඕන පොලිය. කීයද? 3200යි. ඔන්න මේක තමයි අපි වැඩිපුර හොයන්න ඕන පොලිය. වර්ෂ අවසානයේදී අපි වැඩිපුර හොයන්න ඕන පොලිය තමයි මේ 3200 කියන්නේ. එහෙනම් 3200 හොයන්න කීයක් ගන්න ඕනද කියලා බැලුවා නම් හරි. එහෙනම් මුදල x නම් ඒක 100ට 8ෙන් ගුණ කරොත් අපිට එන්න ඕන කීයද? 3600ක් අවසානයේදී පොලිය විදියට. අපි මුදලනේ හොයන්න යන්නේ. මුදල දන්නේ නැහැ. මුදල x නම් ඒක 100ට 8ෙන් ගුණ කරොත් 3600ක් ලැබෙන්න ඕන. එහෙනම් මුළු මුදල හොයන්න මොකද කරන්න ඕන? මේකේ පරස්පරයෙන් එහා පැත්ත ගුණ කරන්න ඕන. ඔකේ පරස්පරයෙන්ද 100ට 8 පරස්පරයෙන්. එහෙනම් 100 බෙදීම 8ෙන් ගුණ වෙන්න ඕන. නේද? එතකොට
3608න් බෙදුනහම කීයද බලන්න. බෙදලා බලන්න. 36ට 8 ඒවා සර් 3200 නෙමෙයිද? 3200යි. ඒකට 3208න් බෙදුනහම 400යි නේද? මෙතන 4යි. ඔව් 400යි. 400 100න් වැඩි කරාම රුපියල් 40000යි. මේක කෙනෙකුට මෙහෙම හදන්නත් පුළුවන්. මේ විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට හදන්න පුළුවන්. මුළු මුදල හොයා ගන්නවා 9600ක් ලැබෙන්න. නේද? ඒක හොයන්න පුළුවන් මෙහෙම. x ගුණ කරනවා 100ට 8න්. මෙහෙමත් ළමයි හදන්න ඇති. එහෙනම් මුළු පොලිය 9600යි. ඒතර මේකෙන් අපිට x හොයන්න පුළුවන් 1,20,000ක් කියලා එනවා. එතකොට x ලාගේ මුළු මුදල. මේකෙන් 80000ක් අඩු කරාම මුළු මුදල 1,20,000ක් එනවා 9600ක් පොලිය ලැබෙන්න. එහෙනම් 80000ක් අඩු කරාම ඉතුරු මුදල 40000යි කියලා ගන්නත් පුළුවන්. මේ ක්‍රමයට. ඊට වඩා ලේසි නේද අර විදිහ. මම දන්නේ ඔයාලට ලේසි කොයි විදිහද කියලා. මෙහෙම හදන්නත් පුළුවන්. මේ 9600ක් ලැබෙන්න ඕන මුදල 1,20,000යි. එහෙනම් 1,20,000න් 80000ක් අඩු කරාම ඉතුරු මුදල 40000යි කියලා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට හදන්න පුළුවන්. ඊළඟ ගාන මේක ලියාගත්තේ නැත්නම් වර්ණ විභාගයෙන් සමත් වීමේ සම්භාවිතාව 5න් 3ක් වේ. එහෙනම් අය විභාගයෙන් අසමත් වීමේ සම්භාවිතාව 5න් 2යි. 5න් 3යි නම් සමත් වීම අසමත් වීම 5න් 2යි. පහත දී ඇති රුක් සටහනේ ශාඛාවල අදාළ සම්භාවිතාව ලියන්න. එහෙනම් සම්භාවිතාව සමත් වීම 5න් 3යි. අසමත් වීම 5න් 2යි. ඊට පස්සේ කියනවා විභාගයෙන් සමත් වන අය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දිය යුතු වේ. ඒ අනුව වර්ණි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාව 3න් 2ක් වේ නම් ඊතර සුක්සටහන දීර්ඝ කර එහි සම්භාවිතාව ලකුණු කරන්න. එහෙනම් සමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙනවා නම් අපිට ඒගොල්ලොන්ගේ රුක් සටහනත් මේ විදිහට ඒ අත්ත අඳින්න පුළුවන්. මේ පැත්තට රුක් අත්තක් අඳින්න බෑ. හේතුව මොකද? අසමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයට යන්නේ නැහනේ. එහෙනම් මේක අඳින්නේ නැහැ. මේ පැත්තට මුකුත් වෙන්නේ නැහැ. සමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයට යනවා. ඒකෙන් සමත් වීම සහ අසමත් වීම කියලා ආයේ අතු දෙකක් එනවා. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම සහ සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීම කියලා ආයෙත් මේ වගේ අතු දෙකක් එනවා. එතකොට ඒකේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම දීලා තියෙනවා 3න් 2යි කියලා. එහෙනම් අසමත් වීම 3න් 1යි. මේ විදිහට තමයි රුක් සටහන සම්පූර්ණ වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම 5න් 3යි අසමත් වීම 5න් 2යි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන අය මේ සම්මුඛ පරීක්ෂණය නෙමෙයි විභාගයෙන් සමත් වෙන අය සම්මුඛ පරීක්ෂණයකට යනවා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන සම්භාවිතාව 3න් 2යි අසමත් වීම 3න් 1යි. දැන් අපෙන් ප්‍රශ්නයක් අහනවා හතරවෙනි කොටසේ වර්ණ විභාගයෙන් සමත් වී සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාව. මේ තියෙන විභාගයෙන් සමත් වීම මේ තියෙන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීම. එහෙනම් විභාගයෙන් සමත් වෙලා සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාව 5න් 3 ගුණ කිරීම 3න් 1යි. එහෙනම් අපිට එනවා මේ 3ට 3 මෙතන කැපිලා යනවා 5න් 1යි කියලා. එහෙම නැත්නම් 5 තරක් 3 15යි 15න් 3යි කියලා උත්තරේ දාන්න පුළුවන්. ඒ උත්තරෙත් නිවැරදි මේකත් නිවැරදි. මේකේ වෙලා තියෙන්නේ අපි මේක සුළු කරලා ගත්ත නිසා 5න් 1යි. ආයෙ බලන්න සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීම 5න් 3යි. සම්මුඛ පරීක්ෂණයෙන් නෙමෙයි විභාගයෙන් සමත් වීම 5න් 3යි. සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීම 3න් 1යි. එහෙනම් 5න් 3 ගුණ කිරීම 3න් 1 තමයි සම්භාවිතාව. එතකොට මේ ගාන හරි. එතකොට මෙතනට එන්නේ 5න් 3 ගුණ කිරීම 3න් 1. පහළවෙන් 3යි එහෙම නැත්නම් 5න් 1යි. එතකොට මේ තුන්වෙනි කොටසට උත්තරේ තමයි මේ රුක් සටහනේ ඇඳලා තියෙන්නේ.
රුක් සටහන් කියන්නේ ඇත්තටම අමාරු ගණන් જાතියක් නෙමෙයි. රුක් සටහනක් කියන්නේ මේ වගේ අතු බෙදිලා යන එකක්. ඒකට ඔය 10 අය ඉන්නවනම් මේක පාඩම කියලා නැත්තම් පොඩ්ඩක් පොත බලන්න. පොතේ තියෙනවා මේක පැහැදිලිව. ඊළඟට 5 වෙනි ගාන. පෞද්ගලික බැංකුවක තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා පැයක් තුළ පැමිණි පාරිභෝගික සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වට ප්‍රස්ථාරයෙන් දැක්වේ. අලුත් ගිණුමක් ආරම්භ කිරීමට පැමිණි පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. අපිට මේ ඔක්කොම කෝණ දීලා තියෙනවා. අලුත් ගිණුමක අයගේ කෝණේ දීලා නැහැ. මෙන්න මෙතන කෝණේ දීලා නැහැ. ඒකට ඒක හොයන්න නම් මොකද කරන්න? 360න් මේ සියල්ල අඩු කරන්න ඕන. 360න් මේ කෝණ සියල්ලගෙම එකතුව එනවා. බලන්න එකතු කරලා 280ක් එන්න ඕන. 120යි 60යි 60යි 120යි 240යි ඔක්කොම 280යි. ඔයාලා එකතු කරලා එimhe ලිව්වට කමක් නැහැ මේවා 120 60 40 40 එකතු කරලා අඩු කරන්න මෙතනින් ඈ. එතකොට 280යි. එහෙනම් අලුත් ගිණුමක් ආරම්භ කිරීමට පැමිණි අයගේ කෝණය කීයද? මෙතනින් 280ක් අඩු කරාම 280යි කියන්නේ සයි 60යි සයි. එතකොට කොහොම 80යි නේද කෝණේ? 80යි සර්. හරි. එතකොට මෙතන කෝණේ එනවා 80ක් කියලා. ඒක එච්චරයිනේ අහන්නේ. ඊට පස්සේ කියනවා චෙක්පත් තැන්පත් කිරීමට පැමිණි පාරිභෝගික සංඛ්‍යාව 24ක් නම්. අන්න කියනවා චෙක්පත් වල කෝණේ කීයද? 60යි. මේ අංශක 60න් දැක්වෙන කෝණේ ඉන්න පාරිභෝගික සංඛ්‍යාව 24යි. නම් මුළු පාරිභෝගිකයන් සංඛ්‍යාව සොයන්න. එහෙනම් 360න් 60ක් අපිට කියනවා 24යි කියලා. 360න් අංශක 60ක් 24ට සමාන වෙනවලු. ඒ කියන්නේ මේක බෙදුවොත් හරියටම මේ කීයද? 6න් එකක් නෙමෙයි තියෙන්නේ. 6න් එකක කොටසක් 24ට සමාන වෙනම් මුළු පාරිභෝගික සංඛ්‍යාව කියන්නේ කීයද? 24 ගුණ කිරීම 6. ඒ කියන්නේ කීයද? 144ද? මුළු පාරිභෝගික සංඛ්‍යාව 144යි. ආයෙත් කියන්නම් චෙක්පත් තැන්පත් කරන්න ඇවිල්ලා තියෙන්නේ 60 දෙනයිනේ. එහෙනම් 360න් 60ක් 24කට සමාන වෙනවා. 24 දෙනයි. 360න් 60යි කියන්නේ 6න් එකයි. එතකොට 6න් එකක් 24යි නම් මුළු පාරිභෝගික සංඛ්‍යාව කියන්නේ 24 ගුණ කිරීම 6 144යි. ඊට පස්සේ කියනවා ඒ ගානම දිගටම යනවා. ඉහත මුළු පාරිභෝගික සංඛ්‍යාව වයස අනුව වෙන් කළ විට ලැබෙන තොරතුරු ඇතුළත් සංඛ්‍යා ව්‍යාප්තියක් පහත දැක්වේ. මේකේ අපිට කියනවා පාරිභෝගිකයන් ගන්න මේ ස්ථානට එන අගය අහනවා. මේ ටිකේ එකතුව 144ක් වෙන්න බෑ. ඔක්කොම 144නේ. මේ සියල්ලම 144යි. මේ 20 24 පාරිභෝගිකයන් ටික ඔක්කොම එකතු කරාම මේ වයස් වලට වෙන් කරලා තියෙන්නේ මේගොල්ලෝ. එතකොට මේ ටික එකතු කරාම 144. එහෙනම් 144න් මේ එකතුව අඩු කරන්න ඕන. එකතුව කියන්නේ කීයද? 20යි 20යි 40යි 40යි 64යි 64යි 80යි 16ක් එකතු වුණාම 80යි 80ට 30ක් එකතු වුණාම 110යි 116ක් අඩු වෙන්න ඕනේ නේද? හරිද බලන්න. එතකොට 8යි 28ක් කියලා යනවා මෙතනට එන ආගේ. පැහැදිලිද? මුළු පාරිභෝගිකයන් 144යි මේ ඔක්කොගේම එකතුව අපිට ආවා 116ක්. එහෙනම් අඩු ගාණ 28යි. ඊට පස්සේ කියනවා මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය. මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරය සහ මධ්‍යස්ථයේ අඩංගු පන්ති ප්‍රාන්තරය ලියන්න. මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරය කියන්නේ සංඛ්‍යාතේ වැඩිම අය ගණන. ඒ කියන්නේ මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරය වෙන්නේ මෙන්න මේක 40 45. මධ්‍යස්ථ අඩංගු පන්ති ප්‍රාන්තරය හොයද්දි මෙහෙම අපි දැන් මධ්‍යස්ථය කියන්නේ හරියටම සංඛ්‍යා ටිකක් එක දිගට ලිව්වහම මැදාගේනේ. මධ්‍යස්ථය කියන්නේ සංඛ්‍යා ටිකක් අඩු එකේ ඉඳන් වැඩි එකට අනුපිළිවෙලට ලිව්වහම හරි මැද තියෙන අගේ තමයි මධ්‍යස්ථය කියන්නේ. දැන් මෙතනදී අපිට එහෙම ලියන්න සංඛ්‍යා ටිකක් නැහැ. මේ වගේ සංඛ්‍යා ගොඩාක් තියෙනකොට අපි දන්නවා මධ්‍යස්ථය කියන්නේ සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. අපි දන්නවා මධ්‍යස්ථයට සූත්‍රයක් තියෙනවා. 9 වසරේ පොතේ තියෙනව නේද? වෙන විදිහ.
මධ්‍යස්ථය කියන්නේ සමාන වෙනවා අය ගණන් වල එකතුවට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. n ධන 1 බෙදීම 2 කියලා කියන්නේ. n ධන 1 කියන්නේ n කියන්නේ 144 නේ. එහෙනම් 144ට එකක් එකතු කරාම 145යි. මේක දෙකෙන් බෙදුවාම අපිට එනවා 72.5යි කියලා. එහෙනම් මධ්‍යස්ථය කියන්නේ 72.5 නෙමෙයි. මධ්‍යස්ථය කියන්නේ 72.5 පිහිටන ස්ථානය. එතකොට 72.5 පිහිටන ස්ථානය අපි හොයන්නේ මෙන්න මේ සංඛ්‍යාතය එකතු කරලා. 20යි 24යි 44යි. 44ට 28ක් එකතු වුණාම 72යි. එහෙනම් 72.5 තියෙන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ නෙමෙයි මෙතෙන් යනකොට 72යිනේ. දැන් මෙතන 20යි මම ලියාගෙන යන්නම්. මෙතන 20යි. මේ දෙක එකතු වුණාම මෙතන 44යි. මේ දෙක එකතු වුණාම 72යි. එහෙනම් 72ට වඩා වැඩිනේ මෙතන තියෙන අගේ 72.5නේ. ඒක තියෙන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරේ. ඒ කියන්නේ මොකද්ද? ඒකත් 40 45. එහෙනම් මධ්‍යස්ථය අඩංගු පන්ති ප්‍රාන්තරයත් මොකද්ද? 40 45. දැන් මේක 72.5 නැතුව 72 වුණා නම් මේකේ මධ්‍යස්ථය පිහිටන්නේ මේ 35 40 කියන පන්ති ප්‍රාන්තරය ඇතුලේ. ඊළඟට කියනවා වයස අවුරුදු 40ට වැඩි පාරිභෝගික සංඛ්‍යාව මුළු පාරිභෝගික සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුළු පාරිභෝගික සංඛ්‍යාව 144යි. එහෙනම් 40ට වැඩි අය අපි හොයා ගන්න ඕන. 40ට වැඩි කට්ටිය ඉන්නේ කොතනද? 40ට වැඩි අය ඉන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තර තුනේ නේද? 150යි කියලා පිළිතුර එවලා තියෙනවා. කොයි පන්ති ප්‍රාන්තර තුනේද? දැන් මේ වලට දීලා තියෙනවා මේ පන්ති ප්‍රාන්තරයක 25 30 කියන්නේ 30යි තියෙන්නේ නැහැ 25ට වැඩි අය තමයි තියෙන්නේ. එහෙනම් 40ට වැඩි අය ඉන්නේ මෙන්න මෙතන. මෙතනින් එහා 36 20 16. එහෙනම් මේ ටිකේ එකතුව තමයි 40ට වැඩි අය. 36යි 20යි 56යි. 56යි 16යි කීයද? 36යි 20යි 56යි 56යි 16යි 60යි 66යි 72යි නේද? එහෙනම් 144න් 72යි නම් 100ට කීයද? මේවා බෙදලා බලන්න. මේක 72 බෙදනවනේ දෙකෙන් මේ 144න් කීයද? 2යි. එතකොට 100 දෙකෙන් බෙදුනහම 100ට 50යි කියලා පිළිතුර එනවා. පැහැදිලිද? මේක ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. පේපර් එක ඉවරයි නේද මෙතනින්? ඔව්. හරි. එතකොට මේ දැන් මේ පේපර් එක ගත්තාම මේක ඇත්තටම මේ මුළු සිලබස් එකම කවර් වෙන විදිහට තියෙනවා මේ මධ්‍යස්ථය මාතය ඊට පස්සේ වර්ගඵලය හැම ගානක්ම අඩංගු වෙන විදිහට තමයි තියෙන්නේ. පොඩි පොඩි කොටස් වුණාට මේවා ආපහු මතක් වෙනවා ඔයාලට දැන් මේවා හදද්දි. ඒ නිසා අමතක වෙලා තිබුණේ වයින්නම් ආපහු මතක් කරගන්න. ඊට පස්සේ මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් ඒ කියන්නේ මේ වගේ ගණන් වල එහෙම නැත්නම් වෙන පේපර් වල හරි තියෙනවා නම් මට එවන්න. එතකොට මට ඔයාලා හදලා තියෙනවා නම් එවන්න. එතකොට මට බලලා එවන්න පුළුවන්. ඊට අමතරව මේකේ මේ පේපර් එකේ ආපහු මොන හරි ගැටලු මතුවුණා නම් ඒ කොටසත් මට එවන්න. ඔයාලට ලියා ගන්න බැරි වෙච්ච කොටසක් හරි නැත්නම් හදපු ඉති තේරුම් නැති තැනක් හරි තියෙනවා නම් ඒකත් මට එවන්න. මම පැහැදිලිව ලියලා එවන්නම් ඊට පස්සේ. හරි එහෙනම් හැමෝටම පැහැදිලි නේද පේපර් එක? මොනවද ගැටලු නැහැනේ. ඊළඟ දවසේ තව පේපර් එකක් කරමු. මේ වගේ කෙටි ප්‍රශ්න පත්‍ර දැන් මම කීපයක් කරලා දිගටම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දෙක කොටසේ ප්‍රශ්න ටිකක් කරන්න. ඉතින්ලා අපි මේක දැන් පැය දෙකෙන් උත්තර ලියන්න පුරුදු වෙන්න බෑ ඔයාලා. ඒකට ලේසිම ක්‍රමය තමයි මේ වගේ පේපර් එකක් කරන් පැය දෙකෙන් කරන්න ඕන. එතකොට ඔයාලට ඔය කෙටි ප්‍රශ්න 25 සහ මේ ප්‍රශ්න 5ට වෙලාව ගන්න පුළුවන්.
ගොඩක් අයට මේ පේපර් එකට ගණන් හදන්න වෙලාව මදි වෙනවා. කියන්නේ මදි වෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ ගොඩක් අයට වෙලාව මදි වුණා කියලා කියනවා. ඒ නිසා ඔච්චර දැන් මේ ගණන් ලේසි. ඔයාලට දැන් මේ ගණන් පේපරේ ලේසි වෙන්න පුළුවන් ගොඩක් අයට. හැබැයි විභාගෙට ගියාම පේපරේට වෙලාව ගන්නවා ළමයි. පැය දෙකට වඩා යනවා. ඒක නැති කරගන්න නම් ඔයාලා තනියම පැය දෙකකින් මේක හදාගන්න පුළුවන් වෙන. ඒ කියන්නේ ඉක්මනට හදන්න ඕනේ. ඉක්මනට හදන්න නම් මේ වගේ ගණන් නිතර හැදිලා තියෙන්න ඕනේ. පේපර් වලට උත්තර ලියලා තියෙන්න ඕනේ. ගොඩක් අයට මේ කෙටි ප්‍රශ්න පත්‍රය ලේසි. ඕක මොකද්ද? ඕක නම් ලේසි මේ හදන්න පුළුවන් මේ වගේ පේපර් එකක් නම් කියලා කියනවා. හැබැයි පැය දෙකකින් හදන්න ගියාම ළමයින්ට විභාගයට ගියාම තියෙන එතන එන පීඩනයයි ඊට පස්සේ වෙන සමහරලාට මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙන වෙලාවලු ඊට පස්සේ එක ප්‍රශ්නයක් වැඩි වෙලාවක් අරගෙන එකක් අල්ලගෙන ගොඩාක් වෙලා හිටියාම එතනනුත් වෙලාව යනවා. ඒ නිසා මේ ඔක්කොම හේතු නිසා ළමයින්ට වෙලාව මදි වෙනවා මේ එක ප්‍රශ්න පත්‍රයට. එක ප්‍රශ්න පත්‍රය තමයි අතරම වැඩිපුර ලකුණු ගන්න පුළුවන් පේපර් එක. හැබැයි වෙලාව මදි වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒකට තියෙන හොඳම දේ තමයි මේ වගේ ප්‍රශ්න පත්‍ර ගොඩාක් ඔයාලා පැය දෙකක් අරගෙන කරන එක. එහෙම කරොත් තමයි වෙලාව හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දැන් ගොඩක් අය උඩින් බැලුවාම පේපරේ ලේසි තනියෙන් හදන්නත් පුළුවන්. ගණන් ඔක්කොටම උත්තර ලියන්නත් පුළුවන් කියලා හිතාගෙන හිටියට බෑ. මොකද මේ එහෙම හිතන් ඉන්න අයට වෙලාව මදි වෙලා තියෙනවා විභාගෙට. ඒකට හේතුව තමයි මේ වගේ පේපර් එක දිගට කරලා නැති හින්දා. දැන් අපි වැඩේ කරන්න පුළුවන් කියලා අපි දන්නවා. හැබැයි යන වෙලාව අපිට කියන්න බෑනේ. ඒ නිසා තමයි කියන්නේ පැය දෙකෙන් මේක ලියන්න ඕන. පැය දෙකෙන් ලියන්න නම් ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන්න ඕන. නිතර මේ වගේ පේපර් කරලා තියෙන්න ඕන. මේක මොකද ඉරිගහන එකකුත් නෙමෙයිනේ. ඒ නිසා මේ වගේ ලියන්න තියෙන්නේ. එතකොට ලියන වෙලාව යනවා. ඊට පස්සේ සමහර අය මේවා පැන්සලෙන් ලියලා ආයෙ පෑනෙන් ලියන්න හදනවා. එතකොට වෙලාව ඩබල් වෙනවා. ඒ නිසා එකපාර උත්තරය ලියන්න ඕන. සමහර අය පැන්සලෙන් ලියලා වෙලාවල් තියෙන පැන්සලෙන් ලියලා ලියන්න යන්න එපා. මොකද වෙලාව මදි වුණොත් එහෙම අර පැන්සලෙන් ලියපු ටික අපරාධයි. ඒ නිසා පෑනෙන් පිළිතුරු ලියාගෙන යන්න. අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහලා දිගට යන්න. ඊට පස්සේ ආයෙ අමාරු එකට එන්න. නැත්තම් කෙටි ප්‍රශ්න වල තියෙන අමාරු එකක් අල්ලගෙන හිටියොත් එහෙම අපරාධ මේ රචනා ප්‍රශ්න වලට ලකුණු ගන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවල් තියෙනවා ළමයි මොන තරම් කියලා දෙනවද මට රචනා ප්‍රශ්න පත්‍රයේ ගණන් දෙකක් හදන්න බැරි වුණා. වෙලාව මදි වුණා. අපරාධේ ලකුණු 20ක් නේ. ඒ නිසා මේ ඔයාලා මේවට උත්තර ලියන්න තනියෙන්. දැන් මම පේපරේ එව්වට පස්සේ ඒක බලාගෙන ඉඳලා මම ලියන එක මෙතන බලන් හිටියට වැඩකුත් නැහැ. ඔයාලා තනියෙන් ලියන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ.